නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච භික්ඛවේ ආසවා භාවනා පහතබ්බා ඉද භික්ඛවේ භික්ඛු පටිසංකා යෝනිසෝ පීති සම්බොජ්ජංගං භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං වස්සග්ග පරිණාමින් තීති. හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අපේ 46 භාවනා වැඩමුළුවේ සබ්බාසව සූත්‍රයේ අවසාන පරිච්ඡේද දක්වා අරගෙන යන සමත් වුණා. ඒ අනුව භාවනා පහතබ්බා කියලා සාමාන්‍ය බුද්ධ වචනේ අනුව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අදහස අනුව මොකද්ද දැන වෙන්නේ, මොකද්ද ඇඟ වෙන්නේ, මොකද්ද අපි පිසුත් කළ දත යුත්තේ කියන එකයි අපි මේ සාකච්ඡාවට ලක් කරලා තියෙන්නේ. ඉතින් ඒ ටික අනුක්‍රමයෙන් දස්සන පහතබ්බා වල ඉඳලා අනුක්‍රමයෙන් අපි භාවනා පහතබ්බා වලට එනකොට අපි හිතාගෙන ඉන්න නැත්නම් සාමාන්‍ය බුද්ධාගම පිළිබඳ සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක් හිතාන ඉන්නවයි මේ සබ්බාසව සූත්‍රය වා පෙන්වන්න හදන හැටි අතර පොඩි දත යුතු යමක් තියෙනවා, වෙනසක් තියෙනවා. ඒක නිසා වෙන්නැති සබ්බාසව සූත්‍රය මේ සූත්‍රයේ මේ වැඩමුළුවේ තේමා වශයෙන් ගන්න කියලා කිව්වේ. ඒ අනුව බලනකොට වැදගත් දේ තමයි කෙනෙකුට ආශ්‍රයයන් ක්ෂය කිරීමේදී දස්සන පහතබ්බා කියන එක. ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි කියලා ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ. වැඩි විස්තරයක් ඇතුව වගේ නිකන් මේ සූත්‍රයේ ඔළුව වගේ පෙන්නලා දීලා තියෙනවා ඒක. ඒ නිසා අපි මම හිතනවා මේ වෙනකොට සෑහෙන වෙලාවක් අපි අරගත්තා. ඒ කියන්නේ දැනුවත් කිරීම සඳහා ඒ දැනුවත් කිරීම ඇති මේ වෙනකොටත් ඔළුවේ ඇති නැත්නම් ඒක ප්‍රමාණවත් වෙනවා කියන වැතෙමුත් ඇති කියන අදහස තමයි ඉස්සරහට යන්නේ. ඒ විදිහට ගියාට පස්සේ අනුක්‍රමයෙන් අපි භාවනා පහතබ්බා වලට එනකොට මෙතන සඳහන් වෙන්නේ සාමාන්‍ය වචනේ කියනවා නම් සත්ත බොජ්ජංග. ඒ කියන්නේ සූදානම් කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පැත්තෙන් අපි අවසාන දේශනාවලදී ඒක ටිකක් ඉස්මතු කරගත්තා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනාවල ධර්ම කට්ටල වගේක් තියෙනවා. සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය, සතර ඊර්ධිපාද, එතකොට හතරව තුනයි. ඊට පස්සේ පංච බල, පංච ඉන්ද්‍රිය, පංච බල එතන 10යි. එතකොට 12යි, 10යි 22යි. ඊට පස්සේ සත්ත බොජ්ජංග 29යි. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය 37යි. අන්නේ 37 අන්තිම කට්ටලේ තමයි සත්ත බොජ්ජංග. ඒකෙදී වැදගත් වෙන දේ තමයි බොජ්ජංග මට්ටමට එනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නකොට දෙකේම සතිය තමයි පෙන්වන්නේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතර සතිපට්ඨානෙ පෙන්වනවා. ඒ වගේම බොජ්ජංග වලට එනකොට සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේති. ඒක අපේ බොහොම ජනප්‍රිය මාතෘකාව තේමාව කරගෙන ඉන්නවා. ඉතින් ඒ අනුව ඒකෙන් තමයි ධම්මවිචය. ඒ තමයි මේ ප්‍රඥාව එහෙම නැත්නම් අපි කියන සතිය සම්පජඤ්ඤයක් බවටපත් වෙන හැටි බොහොම ලස්සනට යෝගාවචර ජීවිතේ පෙන්වලා දෙන්න පුළුවන්. විචාර බුද්ධිය, මීමාංසන බුද්ධිය, ඊටවසේ ධර්ම විචේ කියලා. ඉතින් ඒ වර්ධනයත් එක්ක තමයි මේ වීරිය වැඩෙන්නේ. ඉතින් වීරිය වැඩනකොට ඕන කෙනෙකුට හිතන්න පුළුවන් එnde තද බල වීරිය නැත්තම් වැඩි ඉන්ධන දහනයක් වැඩි වැරක් යොදන්න ඕන කියලා. නමුත් එහෙම නෙවෙයි ඇත්තටම තියෙන්නේ
ආරම්භයේදී තමයි ගොඩක්ම වැර යොදන්න ඕනේ. ආරම්භයේ තමයි ගොඩක් ඉන්ධන දහනය සිද්ධ වෙන්නේ. පහු වෙනකොට ඒක ප්‍රඥා ගෝචර ප්‍රඥා සම්පයුක්ත වීර්යයක් බාටපත් වෙනවා. ඉතින් ඒ වීර්ය නැත්නම් ධම්මවිචේ සම්බොජ්ජංගයේ පිළිබඳව මනා යථා පුලුල් අවබෝධයක් සහිතව යනකොට අර ඉස්සලා ගඩාක් අමාරුවෙන් කරගන්න සම්පාදනය කරගත යුතු කරුණු දැන් බොහොම ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ශිල්පෙන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ප්‍රීතියක් තමයි පිනායමක් තමයි. ඉතින් ඒ පීතිය වෙනම සම්බොජ්ජංගයක් විදිහට පෙන්වනවා. හැබැයි අපි තේරුම් අරගන්න ඕනේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අන්තිම කට්ටලයට ඉස්සලා තමයි ওই ප්‍රීතිය දැනෙන්නේ. සමත භාවනාවේදී නම් දෙවෙනි ධ්‍යානෙදී දැනෙනවා. ඒ අතරමැද මේ ප්‍රීතියට එනකොට ගොඩක් ඒ ප්‍රීතිය නැති අංශ කනගාටුදායක කරදරකාරී පීඩාකාරී ස්ථාන පහු කරගෙන තමයි එන්නේ. නමුත් ඒ වෙලාවේදී ප්‍රීතිය අතනින් මෙතනින් පහළ වෙවි තිබුණා. ඒක නිකන් අන්ධකාරයේ වැස්ස වෙලාවක කිනුලකුත් නැතුව පන්දමකුත් නැතුව අපි අත්‍යවශ්‍ය වැඩකට ගම්මැද්දක මූකලානක ඇවිදිනකොට අකුණු විදුලියක් ගහනවා වගේ. එතකොට දැන් ආපු පාර හරි දැන් යන්න තියෙන පාර මේකයි මේ කඳු දෙක මැදින් තමයි යන්න තියෙන්නේ මෙන්න මෙතන මෙහෙමයි කියලා පේනවනේ. ආන්නේ වගේ පීති චිත්තක්ෂණ තිබුණා. ඉතින් ඒක මේ ඉස්සරහට එන පීති සම්බොජ්ජංගේ පෙරමග ලකුණක් කියලා තේරුම් ගන්න නැති වෙන්න අනන්තවත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ බණ කියනකොට එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනකොට පුළුවන් තරම් අර යෝගාවචරයට නිතර දෙවේලෙම හම්බ වෙන ප්‍රීතිය නැති වුණාට මේ වගේ ප්‍රීතියේ ලකුණු පෙරමග ලකුණු හම්බ වෙනකොට උනන්දු කරවගෙන තමයි යන්නේ. මොකද මේක ටිකක් අර දුක්ඛා ප්‍රතිපදා වගේ යන ගමනක් නිසා. ඒ නිසා පීචි සම්බොජ්ජංගේ දැන් මෙතෙන්ට එනකොට බොහොම නිකන් පෙරපින පහළ වෙනවා වගේ පිනට සිද්ධ වෙනවා වගේ සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි වගේ ලොකු හැකි සංඥාවක් මෙතෙන්ට එනකොට එනවා. මොකද ඒක අර එන්නේ අන්තං අතරින් මතින් එන පීචි තමයි. ඒ පස්සේ මේ ඒ විදිහට එන ප්‍රීති පෙළගස්සලා අටුවචාන් වහන්සේලා පස්වනක් ප්‍රීතියට මේක දක්වලා තියෙනවා. කුද්ධිකා පීති, කනිකා පීති, උබ්බේගා පීති, පරණා පීති, ඒ වගේම මේ ප්‍රීති වර්ග පහක් අපි ඒක සාමාන්‍යයෙන් කියනවා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියයි කියලා. ඉතින් ඉස්ලාම අපිට හම්බ වෙන්නේ මේ කුද්ධිකා පීති කියන එක. ඉඳලා හිටලා වගේ ඇඟේ කිලිපොලාගෙන යනවා. ඇඟේ පැත්තක් වගේ ඇති වෙලා නැති වෙලා යනවා. බොහොම පුංචි. ඒවා කුද්ධිකා පීතිය එනකොට ඒක නිකන් ඇඟ කිලිපොළනවා වගේ. නිකන් ඇඟේ සත්තු දුවනවා වගේ. ඇඟේ ස්නායු තුඩු නලියන වගේ තමයි පේන්නේ. ඒක යෝගාවචරයට පීරි ගෑමක් කරදරයක්. ඒ මොකද යා බලාපොරොත්තු වෙන්නේ නැති වෙලාවක මේක පාට එක කිලිපොළන එක පාට හිරිගඩු පිපෙන එක පාට කූඹි දුවනවා වගේ තේන එක පාට වැස්සට දෙවෙනවා වගේ තේන එක පාට කූඩැල්ලෙක් යනවා වගේ තේනවා. බොහොම පොඩ්ඩයි හැබැයි මෙයා හිතනවා මේක බාධාවක් භාවනාවට කරදරයක් කියලා මේවා ලියන්නේ මේ පොඩ්ඩක් හොයලා බලලා ලියන්නේ චෝදනා පත්‍රයකට තමයි. නමුත් ඒක අර බණේදී අහනකොට තමයි එතකොට දැන් ඉතින් මේ වෙනකොට වැඩමුළුවේ අන්තිම දවස සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ මූල ධර්ම වල බැලුවත් අන්තිමට ඉස්සලා තියෙන කට්ටලේ එතකොට තේරෙනවා මේක දිගට තිබ්බා මම මේක පුළුවන් තරම් කරදරයක් ඇහැට පීරි ගෑමක් ඊයේ තමයි දකින්නේ. නමුත් අටුවචාන් වහන්සේලා එක කුද්ධිකා පීති ඊගාවට කනිකා පීති කියලා එක පාරට මුළු ඇඟම නිකන් අකුණු විදුලියකින් එළිය වෙන්න වගේ එක පාරටම එන ගතියක් තියෙනවා. ඉතින් ඒකත් අපිට තේරෙන්නේ නිකන් කවුරු හරි ඇවිල්ලා ගහලා ගියා වගේ. නැත්නම් මුණට එක පාට ෆ්ලෑෂ් ලයිට් එකක් ඇල්ලුවා වගේ. ඒක ඇත්තටම කියනවාට සති ගලණයට බාධාවක් වගේ. ඉඳානිනකොට කවුරු හරි ඇවිල්ලා ටෝච් එකක් ගැහුවා.
වෙන විදිහකට කියනවා නම් වරදොල තේරුම් ගන්න තියෙන ඉඩ බොහොම වැඩි. ඊට පස්සේ පක්ඛන්දන පීති, උබ්බේගා පීති, පරණා පීති කියලා මේක තව විස්තර වෙනවා. ඒවට කියනවා පක්ඛන්දනේ කියලා කියන්නේ ඔක්කන්ද වෙනවයි කියලා අපි සිංහලෙන් කියන්නේ මුළු කයම මේ වැඩේට නතු වෙලා ඔක්කන්ද වෙනවා. ඉතින් මේ පක්ඛන්දනේ එනකොට ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ යම් යම් කරුණු ටිකක් පෙළ ගැහුනකොට තමයි මේ හිත කය දෙක එකතු වෙලා මේ සමவாயයට එදිලා ඒ සමவாயයට අපි සඳහන් කරන්නේ ඒක රස වෙනවයි කියලා. ඒක රස වෙනවයි කියන එක ඉතින් ටිකක් විස්තර ඉල්ලන කතාවක්. ඉතින් අපේ ඥානාරාම ස්වාමීන් මතක් කරලා තියෙනවා ඒක රස වෙනවයි කියලා කියන්නේ මේ සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහම දිශාගත වෙනවා. අනාකූල ප්‍රවාහයකට වැටෙනවා. ඒක විස්තර කරන්න ගියාම කියන්නේ අපි ඇඟිලි පහ දික් කරපුවාම ශ්‍රද්ධාව කියලා කියන්නේ සුලංගිල්ල නම්, ප්‍රඥාව කියලා කියන්නේ මාපට ඇඟිල්ල නම්, ඒ දෙන දෙපැත්තකට විහිදිලා තියෙනවා. ඊට පස්සේ සමාධි කියන්නේ දබරගිල්ල නම්, වීර්ය කියලා සමාධි කියලා කියන්නේ වෙදගිල්ල නම්, මුදු දාන ඇඟිල්ල නම්, එහෙම නැත්නම් වීර්ය කියන්නේ දබරගිල්ල නම්, ওই දෙන්න දෙපැත්තකට යොදු වෙලා තියෙනවා. මැද තියෙන සතිය ඒක අත කෙලින්ම දිගාරපුවාම අතේ දිශාව ගන්නේ මැද කිල්ල තමයි. එයා තමයි ලොක්කා. එයා තමයි මැදට වෙලා ඉන්නේ. නමුත් අනික් හතර දෙනාම වල්ලස්සයෝ, අනික් හතර දෙනාම වල්ලස්සයෝ හතර දෙනෙක් වගේ. අදින්නේ හරහට. වීර්ය වැඩුණොත් සමාධිය කැඩෙනවා. සමාධිය වැඩුණොත් වීර්ය කැඩෙනවා. ශ්‍රද්ධාව වැඩුණොත් ප්‍රඥාව කාබාසිනිය කරනවා. ප්‍රඥාව වැඩුණොත් ශ්‍රද්ධාව කාබාසිනිය කරනවා. ඉතින් මේ පහම දිශාගත වෙනවා, නතු වෙනවා, ඒක රස වෙනවා, පදම එනවා, යෝගයේ දෙනවා. ඒවයිටි ඇත්තටම උත්තරී මනුෂ්‍ය ධර්ම. මේ පහ එකිනෙකා තුල රණ්ඩු කරමින් ඉන්නකොටත් හොඳ දේවල් තමයි. හැබැයි ඇතුළත රණ්ඩු. ඒකට කියනවා ස්ප්ලිට් මයින්ඩ් කියලා, බෙදිච්ච හිත. මේක එකතු වෙච්චාම එන ශක්තිය උත්තරී මනුස්සයි. මනුස්සකම ඉක්මවල යනවා. ඉතින් අර කොණ්ඩේ ගැට සහිතව තියෙනකොට කොණ්ඩ මොස්තර දාන්න බෑ වගේ. ඔකේ හිමීට පීරලා කොණ්ඩේ ගැට අර ගන්නවා. ඔය ඉතර ගෑනුට නම් කොණ්ඩේ තිබ්බා. අන්නේ වගේ ගෑනුවයි. ඒක එක ගහක් කැඩෙන්නේ නැති වෙන විදිහට තමයි ගන්න. ඒක ගත්තත් ඒ කොණ්ඩ ගහත් තියාගෙන ඉන්නවා. වෙනම හවරියක් බැඳ ගන්න. ඊට පස්සේ තමයි මේ තෙල් ගාලා ඉසපීරා කොණ්ඩ බැඳපු මං කියලා කොණ්ඩ මොස්තර දාන්න කොණ්ඩ බැඳ ගන්න හැරි. අන්න ඒ විදිහට පීරපු කොණ්ඩයක් වාගේ සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා එක දිශාවකට නතු වෙනවා. ඒක හැබැයි වෙන්නේ බොහොම කලාතුරකින්. ඔක්කන්දනේ වෙන්නේ එතෙන්දි තමයි පක්ඛන්දන පීති කියලා එකට කියනවා. ඒක දැන් හුරු කරගත්තයි කියලා යෝගාවචරය මෙන්න මේ වෙලාවට වාඩි වුණොත් තමන්ගේ පරියන්කේ හරි. නාල වාඩි වුණොත් හොඳයි. සක්මන් කළ වාඩි වුණොත් හොඳයි. මගේ පුද්ගලික අත්දැකීම වෙලා තියෙන්නේ උදේ දානේ දවල් දානේ අතරමැද ඒක තමයි මගේ හොඳම වෙලාව. ඒක නිකන් ආයෙ මොකොත් නැහැ, රත් වෙච්ච පීකින් බටර් කෑල්ලක් කැපුවා වගේ, චීස් ටිකක් කැපුවා වගේ කාගෙන බහිනවා. ඒ තමයි හම්බෙන්නේවත් නැති වෙලාව ඒක තමයි. ඉතින් ඒ වගේ තමයි තේරෙනවා මේ අනිවාර්යයෙන් මෙන්න මෙතෙන් ගියොත් හරියනවා, මෙන්න මේ පැත්තෙන් වාඩිනොත් හරියනවා, මෙන්න මේ දේවල් කරලා තිබුණොත් හරියනවා කිය. එයාර නිමිති ගන්නවා සද්දස මේ සමාධිසිත නිමිත්තක් ගහයියෝති කියලා. එයාට තේරෙන් ගන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක අපිට හම්බ වෙනවටම නෙවෙයි. නමුත් හම්බුනොත් මෙන්න මේ වෙලාව තමයි හොඳයි කියන්නේ. ඒක දඹදිව යන්නේ ඕකට තමයි මිනිස්සු. මහමෙ වුණාවට අනුරාධපුර යන්නේ ඕකට තමයි. වන්දනා ගමන් යන්නේ ඕකට තමයි. මොකද දැන් ගිහිල්ලා වන්දනා කියලා සාදු සාදු කියලා එනවා මිසක්කා. ඒ තැන කැප භූමියද කියලා බලන්න. දැන් සිද්ධාර්ථ ගෞතම තුමත් හැමතැනම ඇවිදලානේ ඔය බොමෙඩ වාඩි වෙලා දකුණට හැරලා බැලුවා. නැගිනේට හැරලා බැලුවා. උතුරට හැරිච්ච දවස් තමයි ඔන්න ඒ යෝගේ යෙදුනේ. ඒවනික හරියට නිකන් නැස්සත්තරේ වාගේ, හරියට නිකන් වාස්තු විද්‍යාව වාගේ දේවල්. ඊටතර තමන්ගේ ආශ්‍රව ධර්ම වල හැටියට, අනුශේ ධර්ම වල හැටියට තමයි
මේ වෙලාවට මේ ඉරියව්වට මේ කැමෙන් පස්සේ මේ නෑමෙන් පස්සේ මේ සක්මණෙන් පස්සේ කියලා එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් ඔය ඔලිම්පික් වගේ දුවන ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට ඒ මූඩ් එක ගන්නවයි කියලා ඒක සඳහා නොගන්න දෙයක් නැහැ. මුගක් කට්ටිය රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා අහු වෙනවා. මුදී කහපුවාම පුදුම ජවයක් එනවා. මේක වෙන්නේ මොකද්ද? අර එහෙම පැටලලා තිබුණු විෂරිත ආලෝකයේ දිශාගත වෙච්චාම අපි බීම් එක කියලා කියනවා. ඒ වගේම එකිනෙක ගැටිලා හිටිය පවුලේ කට්ටියක් කියලා හිතමු. ඒක තැන් වෙනවා. එතන දෙවිකසාද වෙන්න ගිය දෙන්නේ කියලා හිතමු. දරුවෝ ගැන හිතලා හරි මොනවාරිලා දෙන්න එකතු වෙලා හිතා ගන්නවා. අපි දෙන්නගේ අනවබෝධ හරියන්නේ අපි මේක එකතු වෙලා ඉන්න ඕනේ කියලා. එතකොට ඒ අර ඇති වෙන සමගි මිතුරු දම ඔක්ඛන්දනේ පීති කියලා කියනවා. ඒක වැඩි වෙනකොට හිතලා කියලා කරන්න පුළුවන් වෙනකොට ඒකද උබ්බේකාපී කියලා උද්වේග කර අපි නිකන් හරියට මේ හරියට හොඳට ගිනියම් රස්නිය තියෙන වෙලාවක වතුරකට බහිනවා වගේ ගංගකට බහිනවා කියලා හිතන්නකෝ. එතකොට පාදම ඊට පස්සේ වලලු කර ඊට පස්සේ මත්කෙන්ද ඊට පස්සේ දනහිස් ඊට පස්සේ කලවා ඊට පස්සේ උකුල් ඇටේ ඊට පස්සේ පිටල තනමත්තක් ඇවිල්ලා නැත්නම් අපි හිතමු උකුල් ඇටේ විතර ආවට පස්සේ අපි එතන වතුරේ වාඩි වෙනවයි කියලා. ඒසට අර සැප අර උණුසුමට ජලයෙන් ලැබෙන මේ සම්පහන්සනේ ෂෝක් එකට තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේක නිකන් වත් කිරියටියක් උතුරගෙන ඉන්නා වගේ බුසු ගාලා ඒක උද්වේග කර වෙනවා. ඒ ඔක්කාන්තික උද්වේග කර කියන එක ඉතින් අර සිද්ධ වෙන ස්වභාවේ නැත්තම් වශ්‍ය තමයි. ලාවට ඇවිල්ලා වැඩි වෙනවා. ඒම වෙලා අර පරණාපීති කියලා කියන්නේ කිරිමුට්ටි උතුරලා දෝරේ ගලනවා. ඊට තේරෙන පටන් ගන්නවා අම්මා අප්පා ඉන්න කාලෙවත් අම්මගේ තනින් කිරිබොන කාලෙවත් නැති සතුටක්. ඒක දෝරේ ගලනවා. ඒකට පරණාපීති කියලා කියනවා. ඉතින් ඒකෙන් අර කුද්ධිකාපීති කනිකාපීති කියන එක ක්ෂුද්‍ර ප්‍රීති වශයෙන් සඳහන් කරන එක දැනෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දැනෙනවා හොඳට භාවනා කරලා බණ අහලා චින්තාමය ඥාන පහළ වෙච්ච කෙනාට තියෙන ඔය ඔක්කාන්තික පීති උබ්බේගා පීති පරණා පීති එන්නේ ඉස්සෙල්ලා පෙරමග ලකුණු තමයි මේ පේන්නේ. ඒක තමයි යෝගාචර මූණ කහනවයි කියනවා නලියනවයි කියලා කියනවා ඔක්කොම චෝදනා පත්‍ර වල දාන්නේ. ඒක නිකන් අර සකස් වීම. අන්නේ සකස් වීම වෙන්නේ මේකටයි කියලා තේරුම් ගන්න කොච්චර කල්යයිද කියලා හිතන්නේ. නැත්නම් කොච්චර කමඨාන් සුද්ධ කරන්න ඕනද කියලා හිතන්නේ. කොච්චරක් මේ කමඨාන් සුද්ධ කිරීම තේරුම් ගන්න ඕනද කියලා හිතන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. ගොයදෙනෙක් හිතා ගන්නවා මේ කහන්නේ මේ ඇඟේ මොකක් හරි ලඩක් වෙන්න ඇති. නැත්නම් ඇත්තටම මැස්සෙක් වහලා වෙන්න ඇති. නැත්නම් ඇත්තටම මధుරෙක් වහලා වෙන්න ඇති. ඉතින් එහෙම හිතනකොටම අර සති සමාධි කතා මොකුත් නැහැ. මధుරත් එක්ක ආත්මවාදීව මේ බලන්න මෙච්චර මහන්සි වෙගෙනනකොට මේක ඇවිල්ලා මුහුණෙන් වහනවනේ ඇහිම වහනවනේ කණේම වහනවනේ කියලා අරු හපලා කන්න තරම් හිතෙනවා. ඇත්තට බලන්න තමයි මැස්සෙක් ඇත්තෙත් නැහැ. ඉන්නත් පුළුවන් නැහැ කියන්නත් බෑ. එහෙම වෙලා මේ මැස්සෙක් නෙවෙයි කියලා හිතාන ඉඳලා මගේ දෙතුන් සැරයක් කූඩල්ලෝ කාලා තියෙනවා. දැනෙනවා. ඉතින් ඕක හිතා ගන්නවා මේ හොඳ පීචයකට එන්න පාර කැපිලා එනවා තමයි කිලෝමීටර නැගිටිනකොට අනේ පලාතක් කාලා කූඩල්ල සමහරට තැලිලා මේ ඌ එමීට එක්ක බහලා ගිහිල්ලා. ඉතින් අන්නේ වගේ මේ මට්ටම් වලට එනකොට තේරෙනවා මේ හැම එකකම අර ජලයකට බැස ගන්න වගේ ක්‍රමානුකූල බැසීමක් තියෙනවා. ඒවා තේරවාදේ ලස්සනට ප්‍රස්තාරගත කරලා තියෙනවා. ඒ ප්‍රස්තාර තමයි ඔය පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ. ඉතින් බුදුජානනාංශේ පින කියන්නේ ඔය ප්‍රීතිය තමයි කියලා කියනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපිට මේ භාවනා නොකර වුණත් අපි නෑදෑ පිරිසක් අතරකට ගියොත් අර පුදුම සතුටක් එනවනේ ආරස කරන දෙයක් නෑ මේගොල්ලෝ මගේ වැඩ ටික කරලා දෙනවා මට සලකනවා කියලා. ආන්නේ වගේ තමයි මේ ඒ නෑදෑ ගෙදරකට යනවා වගේ දැනෙන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පෙරකල පිනක ආනිසංස වාරේනකොට අපිට බයක් නෑ. හැම තැනම අරසසයිතයි. ඒ වගේම තමයි මේ පස්සනක් ප්‍රීතිය එනකොට සීලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. වීරිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ.
දැන් මේ තේරෙනවා ඒකේ ආනිසංස තමයි මේ ලැබෙන්නේ කියලා. ඉතින් ඒතියෙදි සැක කරනවා බණ දන්නේ නැති නැත්නම් චින්තාමය ඥාන දන්නේ නැති අය නැත්නම් හිතනවා මේ ප්‍රීතිය දෙවෙනි ධ්‍යානට යන්න හදනවත් දන්නේ නැහැ විපස්සනා කැඩේ දන්නේ නැහැ කියලා. එහෙමත් දෙතුන් දෙනෙක් මට හම්බෙලා තියෙනවා. අන්ත පුදුමාකාර ප්‍රීතියක් ආව මට බය හිතුණා. මගේ සතිය සමාධියට හැරිලාද මේ ඉව ඉන්නේ සාමාන්‍ය ධ්‍යානෙකනේ. මේක නිසා මම කැමති උන්නේ නැහැ මම නැගිටලා ගියයි කියලා. සමහරෙකුට මේ ප්‍රීතිය විශේෂයෙන්ම උබ්බේගා ප්‍රීතිය එනකොට සයිකියාට්‍රික් අප්සෙට් යනවා. මම වෙන්නේකොට මෙහෙම වෙන්න බෑ. එහෙම නැත්නම් අපි හිතමු පොඩි දරුවෙක් සතිපාසලට යනවා. ඒ දරුවා සතිපාසලට ගිහිල්ලා මේ තරම් කැපිපේන වෙනසකින් යුක්තව මහ ගෑණිට කතා කරනවා. මහ ගෑණි කියන කද්දාකවත් වෙන්න බෑ කියලා. පොඩි තරම් අර ඒ පොඩි කාට පොඩි දරුවට පොඩි කීට දැනෙන දේ හොඳට විස්තර කරන්න පුළුවන්. ඒ විස්තර කරලා අම්මලා තාත්තලාට අදාහ ගන්න බැරි තරම්. අම්මලා තාත්තලාට උනත් අදාහ ගන්න බෑ. යෝගෙන් පවුලේ කෙනෙකුට මෙහෙම උනායි කිව්වත් අදාහ ගන්න බෑ. මොකද ඒගොල්ලෝ හිතන්නේ මේවා දේව ධර්ම වැඩ. එහෙම නැත්නම් මේ ලෝකේ නැති වලාකුළුට උඩින් තියෙන වැඩ. මේ වෙන්න බෑ කියලා. ඒ මොකද හේතුව අපි අර අකුසල් සමාදානෙ වැඩිනේ. අනුන් කරපු අකුසලයක් හෝ අම්මා තාත්තා කරපු අකුසලයක් හෝ ඔය ඇන්සෙස්ට්‍රල් ගිල්ට් කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒ මූලින්ම ආදම් තා ඒව කරපු අර වැඩේ හින්දා එයාගෙන් ආපු මුළු પરම්පරාවම ගිල්ට් එකක් තියෙනවා. ඉතින් ඒකේ සුවසේවාව තමයි ඔය සතිය මේ ප්‍රීතිය කියලා කියන්නේ. නමුත් මේ ප්‍රීතිය එන්නේ සතිය ධම්මවිචය මේ වීරිය කියන දේ මට්ටමට සමතුලනය වුණොත් තමයි මේ ප්‍රීතිය ධර්මතාවයක් විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕක ලබන්නේ අපි මේ හම්බ කරන්නේ. ඕක ලබන්නේ අපි රූප බලලා, ශබ්ද අහලා, ගඳ බලලා, රස බලලා, පහස ලබලා යවන්න හදන්නේ. මේක බුදුරජාන් වහන්සේ මේ පීතිය කියන්නේ විවේකජං පීති සුඛං. විවේකයෙන් හටගත්ත දෙයක්. ශබ්ද නැතුව ඇත් දෙක වහගත්තට පස්සේ ඇත් කරගන්න එක. මම නැවතත් කියනවා. රූප නැතුව ඇස් දෙක වහගත්තට පස්සේ මේක එන්නේ. ශබ්ද නැතුව කන් දෙක විස්්‍රාම වෙනකොට මේක වෙන්නේ. ගඳක් නැතුව නාසය විරාම වෙනකොට. රසක් නැතුව දිව විස්්‍රාම වෙනකොට හුදේකලා වෙනකොට කිසිම පහසක් නැහැ. අඩු ගන්න හුස්ම ගන්න බවවත් එතන වාඩි වෙලා ඉන්න බවවත් කයක්වත් නැහැ කියන තැනට ගියාම තමයි මේක වෙන්නේ. හිතේ ওই තියෙන වල්පල් වල්බూరు අදහස් ඇතුළත කතාවල් අනම්මන නැහැ. ඉතින් හටගත්ත විවේකයේ තුල මේක නිසෙන නිසා මේකට කියනවා නිරාමිෂ කියන වචනයක්. ඔය රූප බලන්න නෑ රූප බල සද්ද මේ අපිට සන්තෝෂයක් ඇති වෙන්නේ ඉතින් අපි මොනවාරි මුණත් ආඩුවක් තියෙන්න බෑ රූපයක් තියෙනවා රූප වාහිනියක් තියෙනවා නැත්නම් චිත්‍රයක් තියෙනවා මොකක් හරි ඒවට කියන්නේ ආමිෂ කියලා. ඊට පස්සේ සද්දයක් ඇහෙන්නේ මයිකල් ජැක්සන් හරි මොන මල භූතේ කරි ඇවිල්ලා කචුකුචු ගන්න එපායි. ගෝසාවක් කරන්න එපායි. එතකොටනේ අපිට ඒ සමාන මේ කර්ණ රසායන සංගීතෙත් මේක ඇදලා යන්නේ. ඒ ඔක්කොම කංකරච්ච. ඊටසේ ගන්ධ රස පහස මේ ඔක්කොම හදලා තියනවාද මිනිස්සෙයින්ට ලිංගික ආස්වාද දෙන තරමට වගේ. ඒකල හිතන ඒක තමයි ලෞකිකව තියෙන ඉහළම දේ. නමුත් මෙතන ඒ වයින් විරාමයක් විස්රාමයක් හුදකලාවක් වෙන්වීම විවේකජං පීති සුඛං. තෝකයි මේ දරුවන්ට දෙන්න ඕනේ දෑවැද්ද අම්මට අප්පට දෙන්න ඕනේ දෑවැද්ද ශිෂ්‍යයන්ට දෙන්න ඕනේ දෑවැද්ද රටේ රටවැසියන්ට දෙන්න ඕනේ දෑවැද්ද. නමුත් කොහෙද අපි ඉන්නේ කොහෙද බලාගෙන ඉන්නේ කියලා බලනකොට මේක එදා ඉඳලා අද දක්වාම මානවයා සතු ජන්ම දායාදයක් හොයන්නේ මාළු කඩේ කානිවල් එකේ සුපර් මාකට් එකේ සැනකෙලියේ ඒවයි තමයි හොයන්නේ. ඒක හම්බ වෙනවා එතකොට. බෑ හම්බ වෙන එක නම් ප්‍රීතිය කියන්න බෑ. ඒකට කියන්න වෙන්නේ වෙන නමක්. ඒක තමයි අපි මේ සංසාර කියන්නේ දුක්ඛ කියලා කියන්නේ. ඒකට තමයි ඒක නිසා මේ පස්සන ප්‍රීතිය ගැන ගන්නකොට තේරෙනවා අපි කොච්චරක් මේ අපි නොමගේ ගිහිල්ලා ඉන්නවද ඇත්තට අපි මේ ලෝකෙට එනකොට නම් ඔච්චරම සෞතු නැහැ. මේ අපි මේ
මනුස්සතා ලෝකේ ඉපදී මේ අතරමඟදී වැරදි මේ ක්‍රියා කළා වැරදි. ඉතින් මේ වගේ බණකින් මේ වගේ මොකද්ද මේ වැඩමුළුවකින් මේ ක්‍රියාකාරීත්වය හදන්න පුළුවන් ද බැරිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් මට කියන්න තියෙන්නේ අපි හිතන තරම් අමාරු නෑ. මොකද මේ ප්‍රීතිය ලැබිලානේ අපි අර උම්මලකටයි කුඹලා කට්ටයි පිලිහුඩුයි ඊළඟන කන කෑම නතර වෙන්නේ. එහෙම නැතුව නිකන් නෙවෙයිනේ. ඒ නිසා එහෙම ප්‍රීතිය උපදින කෙනෙක් සභාවක ඉන්නවනම් කෙනෙක් පවුලේ ඉන්නවනම් කෙනෙක් පන්තියේ ඉන්නවනම් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ මිනිස්සයා දේව මට්ටමක ඉන්නේ කියලා. අනේ ඒ ප්‍රීතිය පිළිබඳව අපිට කියලා දෙන කෙනෙක් ඉන්නවනම් ඒ වෙනතම මේ අපේ ඇඟ ඇතුළෙම තියෙන මේක උද්දීපනය කර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් බුදුහාමුදුරුවෝ ආයිපතුනා වාගේ තමයි. මොකද හැම කෙනාම ඉල්ලන දේ මේ. ඉතින් ඒ ප්‍රීතිය සතිය ධම්මවිචය විරියට පස්සේ ඒ එන ප්‍රීතිය අර වීර්ය අඩුවෙන් අර කරන වැඩේ ඉබේම සිද්ධ වෙනකොට ඒ ලැබෙන පිනා යන ගතිය. පක්ඛන්දනේ වෙන ගතිය තමයි මැද තියෙන්නේ. ඊට ඉස්සලා කුද්ධිකා කණිකා තියෙනවා. පස්සේ උබ්බේගා පරණා කියලා තියෙනවා. ඉතින් අන්නේ ප්‍රීතිය වුණාට පස්සේ සමහරු ඒ කියන්නේ මෝඩ ජනතාව එහෙම නැත්තම් කියනවනම් ප්‍රීතියම මුදුන්පත් කර කට්ටිය උඩ දාන්න පටන් ගන්නවා. කෑකොස්සන් ගහන්න පටන් ගන්නවා. ඕ බලා උඹලට භාවනා කරුවට ප්‍රීතිය නෑ. ඕ මට තියෙනවා. වරිල්ල මංගාවට මම කියලා දෙන්න ඕමද භාවනා කරන්න මේමයි භාවනා කරන්න කියලා ඒක අර මේ ගොජයකට කැළඹීමකට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි වෙනවා. ප්‍රීතිය වගේ චෛතසිකයක් තමයි. නමුත් ඒක අර හොඳට හුරු කරනකොට වශී කරනකොට දසදහස්වර කරනකොට තේරෙනවා මේක මේ මිනිස්සු අවසන්ඩ හෝ උඹ විශ්ින්න කරන එක නෙවෙයි. මේ ප්‍රීතිය ආවත් ඒට එහා ගිහිල්ලා ඒක පස්සද්ධියකට පස්සද්ධියට එහා ගියන්දා සුඛේ කියන්නේ. මේ අර පොඩි කාලේ සෙල්ලම් බඩුවක් හම්බෙච්චාම අර උඩ පැනලා දඟලලා සෙල්ලම් වෙනුවට තල තුනකමක් වෙනවනේ පහු වෙනකොට. සෙල්ලම් බඩු ගෙනත් දෙන අම්මට සතුටක් තියෙනවා. නමුත් පොඩි කාටතරම් සතුටක් නැහෙනේ. ආන්නේ වගේ මේ පස්සද්ධිය කියලා කියන්නේ ඒක තුල තැම්පත් ගතියක්. ඒක තුල මණ්ඩි මිතන ගතියක්. අවක්ෂේප වෙන ගතියක් තේරෙන පටන් ගන්නවා. ඇත්ත තමයි මේක ලොකු ප්‍රීතියක් තමයි. හැබැයි පස්සම්බයං කාය සංඛාරං කියලා පස්සද්ධියක් කියන එකක් අපි කතා කරන පස්සම්බයං චිත්ත සංඛාරං කියලා. ඉතින් මේ පස්සද්ධිය නැත්නම් මේ පස්සම්භනය කියන දෙකම ගත්තොත් ඒ ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨානේ පස්සම්බයං වචී සංඛාරං නැහැ. මේ ප්‍රීතිය ආවට පස්සේ අපිට උඩ දාන්න පාටි දාන්න යනවා විනෝඩ කය තැම්පත් කරගන්න හිත තැම්පත් කරගන්න පුළුවන්. එතකොට අටුවචාන් වහන්සේ අනුව ඇයි සරුවචන් වහන්සේ මේ වචී සංකාර මෙතන සඳහන් කරලා නැත්තේ කියලා තියෙනවා. වචී සංකාර කට්ටච්චෝලිකම ඇතුළත කතාව නතර උනේ නැත්තම් අඩු ගානේ කාය සංකාරවත් නතර වෙන්නේ නැහැ. චිත්ත සංකාර ගැන කතා කරන දෙයක් නැහැ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට ගියාම සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒ කියන්නේ මූලික මනස සකස් වීම සිද්ධ වුණා නම් ඉස්සල්ලාම පේන දේ තමයි සම්මා වාචා. එයා දන්නවා මුළු භාවනා ජීවිතේම විනාශ කරන දේ තමයි කටමැත දොඩවන්න යන්නේ. අපිට දැන් නම් කියන්න තියෙන්නේ භාවනා කරත් නැතත් මේ සෝෂල් මීඩියා කියලා. බලන මිනිස්සුයි කරන මිනිස්සුයි යෙදෙන මිනිස්සුයි ගත්තාම ඒක වෙනමම කොරෝනාවක්. ඒක වෙනමම බෝ වෙන ලෙඩක්. විලි ලැජ්ජ නැති ලෙඩක්. පවුලේ එකට ඉඳගෙන මේව නරඹනවා කච කච ගගා. ඒක තමයි කියන්නේ හිස් මිනිසුන් කුස්පුරවන බොජුන් මේත සරසන්න. මොකද බොජුන් මේසේ තමයි කයිවාරු ගහන්නේ. මම පිපුණේ නැත මේ දෙරණි. මලක පැතුම. මේ මල කැමැති බුදුන් පාමුල පිදෙන දකින්නට. බුදුන් පාමුල පිදෙන අයුරින් නාමලක් වී මාමලත් කම් නැහැ. ඒ නිසා ඕන නැති දේවල් මං කියන්නේ නැහැ කියලා නිකන් අපරාධ මේ අන්තිම දවසේ හිත නරක කරගන්නවානේ. ඒ නිසා මේ මල් කොණ්ඩේ ගැහිල්ල ගැන කතා කරන්න යන්න එපා. මේ කරුණාකරලා මලට නිසි තැන දෙන්න.
ඒ වගේ මේ වචනයේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා වචී සංකාර සංසිඳු නැත්තම් කාය සංකාර චිත්ත සංකාර ඉන්නේ. ඒ නිසා ඒක ගැන කතා නොකරම අතහැරලා දාලා තියෙනවා. කොහොම හරි මේ පස්සම්බනේ පුරුදු කරනවා කියලා කියන්නේ මේ ගොජේ හරහා නැත්නම් කිරි ඉතිරුවා දැන් ගෙටක වෙදින්න වෙලාව හරි ආය ඕක ගැන කෑකොස්සන් ගහන දෙයක් නැහැ. අපිට කියත හැකි සාමාන්‍යයෙන් තලතුණකම කියලා. භාවනාදී ඇති වෙන තලතුණකම. ගෙට වෙච්ච ලොකු කෙල්ලෙකුත් නෙවෙයි දැන්. නැත්නම් ලොකු වෙච්ච ගමන් කෙල්ලෙකුත් නෙවෙයි. දැන් කොලුකමත් නෙවෙයි. දැන් එන්නේ තලතුණා වෙනවා. ඉතින් ඒක අර සෝරන් කියග්ගාඩ් කියන එකන සමාජ විද්‍යාව ගැන කතා කරනකොට කියනවා පොඩි කාලේ අපි බෙලිකටු හැන්දට කොස්කොල ගොට්ටට එකතු වෙලා සෙල්ලම් කරන කාලයක් තියෙනවානේ. එදා විතර සුන්දර කාලයක් නැහැනේ අපිට ජීවිතේ. දැන් කාලයක් නම් එක නැති එක ගැන කියන දෙයක් නැහැ. 70ට ඉස්සෙල්ලා ඉපදිච්ච කට්ටිය ඉන්නවනේ මේ බණහන අය තුල. ඒගොල්ලන්ට දන්නවනේ මේ දවස්වල කොච්චර සුන්දරද කියලා. නමුත් ඊට පස්සේ වැඩි වියපත් වුණාට පස්සේ අපි පිළිබඳ හිත පහල කර ගන්නවානේ. කෙල්ල කොල්ල හොයනවා, කොල්ල කෙල්ල හොයනවා, දැන් නම් කුඩු ගහනවා. ওই নানা ආකාර දේවල් කරන්න ගියාම අර ළමා ගතිය, කෙලිලොල් ගතිය නැති වෙනවා. ඊට පස්සේ ඔන්න බබාලා හම්බ වෙන්න ගියාම වැලන්ටයින් ඩේට් එක පහුණාට පස්සේ දැන් පොඩි ළමයි එක බෑනේ අර විදියට මේ කොලුකම් කෙලිකම් කරන්නේ. එතකොට අම්මද බොල්ල බලන් දෙපාය මේගොල්ලන්ගේ තියෙන මේ සදාචාරී කොහොම නෙවෙයි කරන්න ඕන මෙහෙම නෙවෙයි කරන්න ඕන කියලා පොඩි යවුන ගහ හදන්න හදනවා. ඉතින් මේගොල්ල පෙන්කෙලින කාලේ පොඩි උන් දැක්කේ නෑනේ. නමුත් එතකොට අර තමන්ගේ අර බෙලිකටු හැන්දයි පොල්කටු කොස්කොල ගොට්ටයි අයින් කරන්න ඉතාමත්ම අමාරුවෙන් කියලා කීකාට් කියනවා. අර ලස්සන සුන්දර යුගය අපි අයින් කරනවා. අයින් කළා අපි යනවා ළමයි හදන යුගයට. යනකොට අපි ওই කොහිදෝ නැති සදාචාරයක් කරපින්න ගන්න. අල්ලපු ගෙදර ළමයි දිහා බලන්න හැදෙන්නේ නැහනේ අපේ ළමයි එහෙම දාන්න පුළුවන්ද කියලා ඒ සදාචාරය ගන්න ගියාට පස්සේ ඔන්න තල තුනා වෙනවා සාමාන්‍ය කියනවා අවුරුදු 40 දී ඇති වෙන ඒ බල දශක ඊට පස්සේ 50 දී ඇති වෙන ඥාන දශකේ එතකොට tempatකම තමයි තියෙන්නේ 50 දී කියන්නේ වනස්පති කියලා 50 ඉන්න කොල්ලෙක් කතාදයක් බැඳලා දරු හම්බ වෙලා දරුවා පවුල් රකින්නවනේ ඌ කියන්නේ ඌට වනස්පති කියලා ඌ තමන්ගේ අම්මට තාත්තට නායකයා ගෑණිගේ අම්මට තාත්තට නායකයා හම්බ කරන්නේත් ඌ තමයි ගෙදර විනය රකින්නේ ඔක්කොම කරන්නේ එයා කින්දේ අහන. දැන් මේ පවුල් ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් වෙනස් වෙලා ඒ දුගීට යනකොට මෙයා තුල tempat ගතියක් එනවා. ඒ වනස්පති යුගයේ වගේ. ඉතින් ඔය ඇත්තටම සාමාන්‍ය භාවනා නොකරත් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැතත් කීයග්ගාඩ් කියන සමාජ විද්‍යාඥයා පෙන්ලා තියෙනවා. නමුත් ඒක තවත් ටිකක් කල්ලාට තේනවා මෙහෙම කරලා පවුල සාර්ථක වුණත් මැරෙන්න වෙන්නේ හරකෙක් වගේ තමයි. මැරෙන්න වෙන්නේ තිරිසනෙක් වගේ තමයි. මැරිච්ච ඔක්කොමත් එහෙම තමයි. එතකොට තියෙනවා මේ සදාචාරයේ මේ කොස්කොල ගොට්ටයි බෙලිකටු හැන්දෑ යතැල්ලා සදාචාරයක් ගත්තා. දැන් පවුලත් සාර්ථකයි, රතාවකුත් තියෙනවා, කාර් එකකුත් තියෙනවා, ෆ්‍රිජ් එකකුත් තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. මොකක්වත් නැහැ. ඒ පළවලේ කට්ටියගේ පාටි එකට ගියාම මට වැඩි දිනුණු කට්ටිය ඉන්නවනේ. දැන් ඒක පිටිපස්සේ යන්න ගියාම උන්ට අපිට වැඩි ප්‍රශ්න. එතකොට තේිනවා මේකත් නෙවෙයි ඊට පස්සේ ආතුල සත්‍ය සෙවීමක් කරන සිද්ධ වෙනවා. ඒකේ බටහිර තියෙන මේ යාන්ත්‍රික යුගයේ තාක්ෂණික යුගයේ ඒගොල්ලන්ට ඒක තේරිලා තියෙනවා දැන්. කියාපාන්නේ වෙන එකක් වුණාට. අන්න එතෙන්ට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ සදාචාරයේ ඉක්මවලා නැත්නම් සදාචාරයට එහා ගිය සත්‍ය කියලා දෙයක් තියෙනවා. ඉතින් එතෙන්දි කෙනෙකුට සිද්ධ වුණොත් ඔය සදාචාරයේ හිටියොත් මෙතෙන් දෙන්න පුළුවන් නැත්නම් සමාජ මට්ටමේ මෙතෙන් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ සත්‍ය කියන එක යථා භූතේ කියන එක ඇති හැටිය කියන එක ඔයිට එහා ගිය එකක්. එතෙන්ට යනකොට හොඳටයි නරකටයි දෙකටම සම වෙන්න වෙනවා. ජය පරාජය දෙකටම සම වෙන්න වෙනවා. යසස අයස දෙකටම සම වෙන්න වෙනවා. දුක්ඛ සැප දෙකටම සම වෙන්න වෙනවා. දැන් ඉස්සර නම් එහෙම බෑනේ. ඉස්සර වෙනකොට සැප පමණයි, දුක බෑ, යසස පමණයි, අයස බෑ, හරි පමණයි, වැරදි බෑ කියාගෙන යන්නේ. ඒකනේ සාමාන්‍යයෙන් සාහිත්‍යයේ තියෙන දේ මෙතෙන්ට යනකොට තේනවා ඒ කතාව දැන් කියා ගන්න බෑ. මොකද එහෙම ගියොත්
මරණය සිද්ධ වෙන්නේ තිරිසන් මට්ටමක. අන්නේ විදිහට මේ සමුදේ නෙමෙයි මෙතෙන්දි කියන්නේ ප්‍රීතියෙන් පස්සේ ඇති වෙන පස්සද්ධියට එනකොට ඔය කොයි එකටත් ප්‍රීතිය ලැබුණත් වැඩි උඩ දාන්න නැතුව නටන්න නැතුව දුක ආවත් වැඩි පශ්චාත්තාප වෙන්නේ නැතුව මේ දෙකේදිම නොසැලෙන හිතක් නැත්තම් අපි කියන ඉදිරියට කතා කරන බලාපොරොත්තු වෙන උපේක්ෂාවේ පෙරමග ලකුණු පේන්න පටන් ගන්නවා. කොයි දේ වුණත් තල තුනක් තැම්පත් වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට අර පීටි පස්සද්දි වගේ යනකොට එහෙම නැත්නම් කියනවා ආධුනික යෝගාවචරයේ පැත්තෙන් බලනකොට දොඩම කම්මැලි එපා වෙන මානසිකත්වයක් ආවොත් ධම්මවිචය විරිය පීටි බොජ්ජංග වඩන්න. උනේ රෙඩි නටන ගොජ්ජ දාන තරුණ ඔදේට නටන වගේ හිතක් ආවොත් පස්සද්ධියේ ඉඳලා තියෙන චෛසික වඩන්නේ කියනවා. ගින්නක් ගිනි පිඹලා දිනු කිරීම සහ ගින්නක් නිවීම අතර උපමා පුත්‍රජානංශේ බොජ්ජංග ධර්ම වල පේනවා. අපි අර කියපු විදිහට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම කරනවා. එහෙම නැත්නම් වීර්යයි සමාධියයි සම කරනවා. සතියට මුල් තැන දෙනක ඉන්ද්‍රිය සමතාවය කියලා ඒක කියනවා. පංචේ ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම සම කිරීම. දැන් මෙතෙන්ට යනකොට කියනවා මේ දෙපැත්ත සමබර කරලා ධම්මවිචේ විරිය පීති වගේ තරුණ ලේ සහිත චෛතසිකතහ දැන් පස්සද්ධියෙන් එහාට තියෙන සමාධි උපේක්ෂා චෛතසික බොහොම තැම්පත් තල තුන. අන්නේ නැමියාව තමයි මේ ප්‍රීතියේ ඉඳලා පස්සද්ධියට සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ ජය කරන්නේ නැති වෙනව නෙවෙයි පරාජය නැති වෙනව නෙවෙයි මේ දෙකට සමබර වෙන එක කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ළමයිත් එක්ක අපි වැඩි හිටියෝ ගියාම ගාඩන් එකේ තියෙනනේ සීසෝවක් අපි පෙත්ත පදිනවයි කියලා සිංහලෙන් කරනවක පුවක් ගක් මැදින් විදලා දාලා දැන් තියෙන සීසෝ එකනේ ඉතින් සීසෝ එකේ කොන් දෙකේ තමයි දරුවෝ වාඩි වෙන්න කැමති අම්මලා ඒවට පොර කන්න යන්නේ ඒගොල්ලන්ට වාඩි වෙන්න කියනවා. මෙట్లా තමන් අර මැදට කිට්ටු වෙන්න වාඩි වුණාම සීසෝ එකේ උඩපල්ල යනකොට අර කුණේ ඉන්න දරුවෝ ගොඩාක් කියලා පාලා ගියාට තල තුනා කට්ටියත් අර ළමයි එක්ක ඉන්නවන්ට වාඩි වුණාට එයා උඩපල්ල යන ප්‍රමාණය අඩු වෙනවනේ. ඒක නිසා අර කුණේම තියෙන කර ප්‍රීතිය කියනවනම් හරියට මැද කඩනේ කිට්ටුවේ එනකොට එච්චර පැද්දිල්ලක් නැහැ. හැබැයි තරංගාම ආයාමේ සමානයි. කාලය සමානයි. ආන්නේ වගේ එන්නේ දැන් අර කුඤ්ඤ කිට්ටුවට මැද කනුව දිහාට එන්න පටන් ගන්නවා. ඒක තමයි දැන් මේ පස්සද්ධිය තමයි ආසන්නම කාරණාව සමාධි සම්පොච්චංගේ. ඒ නිසා ඒ පස්සද්ධියට යනකොට ඇති වෙන ඒ තලතුණා බව tempat වෙන බව කලියුත්තක්ද භාවනායෙම කරන එකක්ද කියලා බැලුවොත් මේ දේශනාවේ සඳහන් වෙන විදියට පස්සද්ධියට එනතෝ ප්‍රීතියම උඩදම කටයුතු කරන්න ගියොත් ආශෝ ධර්ම වැඩිවීමක් වෙනවා. ආශෝ ධර්ම කැපීමක් වෙන්න නම් ඒ සතුට තියෙද්දිම ඒකට වැඩි පාටි දාන්න නැති තලතුණා ගතියකට එන්න වෙනවා. ඉතින් ඒකට කට්ටිය හිතන්නේ මෙයා දැන් ඉස්තර වගේ නෙමෙයි සමාජශීලී නේ අපිත් එක ට්‍රිප් යන්න එන්නේ නැහැ බීච් එකට යන්න එන්නේ නැහැ පාටි ගෝයින් නැහැ කියලා මේක නාගේ එහෙම කෙනෙකුට තරහක් නැහැ. මොකද මෙතෙක්කල් නැත්නම් මේ ආසන්නයේ මමත කරෝ ප්‍රීතිය තියෙන කාලෙට ඕමනේ කෙරුවේ මේ ට්‍රිප් පොසිටිව් නේ දැන් නැහැ. ඉතින් වයසට සිදුවෙන එකකුත් තියෙනවා ඕකේ. නමුත් ඒ භාවනා කරනකොට පුංචි වයසේදී භාවනා කරත් එහෙම එකක් තියෙනවා. යාර සීසෝ එකේ මැදට එනවා. මැදට එනකොට ඒ සීසෝ එකේ මැද කනුවට පැමිණීම තමයි මැද කනුව තමයි උපේක්ෂාව කියන්නේ. ඒ අතරමැද තමයි උපේක්ෂාවත් මේ අපි කතා කරන පස්සද්ධියත් අතර සමාධිය තියෙනවා. ඉතින් සමාධිය ඇත්තටම අපි හුඟක් කරු කරන නැත්නම් භාවනා කරන සමාධිය පිණිසයි සමාධිය කියන්නේ භාවනා පිණිසයි කියන එක තමයි ජන විඥානයේ තියෙන අදහස.
ඉතින් ඒ සමාධිය සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ චතුත් ධ්‍යාන සමාධිය. උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත් ධ්‍යාන සමාධි. ඉතින් ඒ සමාධියට එනකොට නැත්නම් තුන්වෙනි ධ්‍යානෙ වගේ ඉඳලම උපේක්ෂා ගුණේ එන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ යා ධ්‍යානයක් ලැබුවයි කියලා උඩ දාන්න යන්නේ නැහැ. එච්චර ලොකු ධ්‍යානයක් ලැබුණා නැත්නම් තුන්වෙනි ධ්‍යානෙදී හම්බෙන ඒ සුඛය ලැබුණත් එච්චර කෑකොසම් ගහන්න යන්නේ. යා දන්නවා ඔක නැති වෙනවා. නැති වුනහම පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. විපස්සනා පැත්තෙන් බැලුවොත්. එතකොට ඒ අතරමැති වෙන මේ සමාධිය ගත්තොත් ඒක බොහෝම තලතුණා. එහෙම නැත්නම් මේ නිලතලයක් ලැබුණාට පස්සේ ඒක නා අර නිලයට ගැළපෙන තලතුණකමට ගැළපෙන විදිහට හැසිරෙනවා වගේ. ඒක තමයි විද්‍යා දදාති විනයන් කියලා කියන්නේ. කෙනෙකුට මේ විද්‍යා ධර්ම පහළ වෙනකොට ඉබේම ඒ විනයනයක් නැත්නම් අර පස්සද්ධියේ ඉඳලා සමාධිගත වීමක් සිද්ධ වෙනවා. නිකන් කිරි ටික මිදෙනවා වගේ. මිදෙනවා කියලා කියන්නේ නිදිමත වෙනවා කියන අදහසක් තියෙනවා. නමුත් මේක එහෙම නෙවෙයි තියෙන්නේ. ඒ කිරි ටික මුට්ටියට දාපුවාම ඇලකිරොත් හැලෙනවනේ. මිදුණාට පස්සේ හැලෙන්නේ නැහෙනි. ඒක හඳ පෑවුවා වගේ තියෙනවනේ. ආන්නේ වගේ මේක ඒ පස්සද්ධියට ගියේදී සමාධියටපත් වෙනවා. ඉතින් ඒ කියන සමාධිය ශරීරයේ සෛලයක් පාසා, හන්දියක් පාසා, ඉරියව්වක් පාසා කරන කියන අනේන හැම තැනකදීම පැතිරලා තියෙනවා. ඒක මේ ඉඳගෙන ඉනකොට විතරක් තියෙන එකක් නෙවෙයි. ඒ නිසා යාට තේරෙන්න පටන් ගන්නවා ඉස්සර නම් හොඳ වෙලා බලලා හොඳට වාඩි වෙලා සතියත් පිටලා ගියත් හම්බෙන්නේ නැති එකක් මාළු මාකට් එකට ගියත් තියෙනවා. තැනකිලියට ගියත් තියෙනවා. ගෙන්නගම් පොළවෙත් තියෙනවා. කොඩි ගහ යටත් තියෙනවා. ඒකට එළඹිලා වාසය කරන්න පුළුවන්. එතන එළියට ඇවිල්ලා පාටි දාලා උඩ දාලා රු රැතේ යන්ති නාලේදී ලෙල දිදී විදුලිය බබා කියලා නටන්න පුළුවන්. නමුත් එයාට අර අයිතියක් ලැබෙනවා. ඒ වගේ සමාධියක් ඇති කරගන්න. ඒ කියන්නේ මේ තලතුණාගම මිදෙන තරමට එන්න පටන් අරගන්න. ඉතින් ඒ ටිකට යනකොට මේ ඉස්සරන ඒ කියන්නේ අපි කියන භාවනා මූලික කාරණා නිදිමත තමයි එන්නේ. එක්ක බුදු වෙනවා එක්ක බුදි වෙනවා කියන එක වගේ. දැන් මෙතන එහෙම නෙවෙයි තියෙන්නේ. මෙතෙන්දී අර ධම්මවිචය විරිය සති සම්බොජ්ජංග වලින් ෆ්ලෑෂ් ලයිට් දාලා අල්ලලා දීලා තියෙන්නේ. නිින්ද යන්නේ නිින්ද යන්න බෑ. දැන් ඉස්සර කාලේ අපි පුංචි කාලේව කමතේ මේ මනමේ නටනකොට අර මේ මනමේටත් සඳ කිඳුරු ජාතකයේම ඉතින් සඳ කිඳුර මැරලා වැටෙනවා ඊතලේ වැදිලා. ඉතින් රෑ 10 11 වෙච්චාම කිඳුරට නිින්ද යනවා. ඉතින් සක්‍ර දෙවියන්ද එනවා මේ අනුතත්තරි වතුර ඇර මූණට වතුර ටික ගහන තමයි අරුට ඇහැරෙන්නේ. මොකද හැමදාම නටලා නමුට නිින්ද ගියලා. ඒ වගේම මනමේ කුමාරේ කඩුව දෙන්නේ වැද්දට නේ. වැද්ද සෙල්ලම් දාගෙන ගියාට මනමේ කුමාරයා වැටිලා ඉන්න ඕන ටික වෙලාවක්. සමහරලාට උඩ නිින්ද යනවා. ඉතින් පයින් අනින්න ඕනේ එතකොට නැගිට්ටවන්න. ඉතින් ඒ වගේ අර සමාධිය මුලින් එනකොට ඔය පිටු වෙනකොට මිද්ද වෙනකොට අර ධම්මවිචය විරිය සතිය කියන චෛසික නැහැ. දැන් මෙතන ඉවුව නැහැ. මෙව වෙල්ලි ලාම්පුව වගේ රත් කරලා දීලා තියෙනවා. ඒකට මේ සමාධිය පූර්ණ අයිතිය තියෙනවා මෙයාට. ඒ සමාධිය නිසා යාට තේරෙන පටන් ගන්නවා මනුස්ස ලෝකේ තියෙන සුවිශේෂී දෙයක් තමයි මේ බොජ්ජංග මට්ටමේ සමාධිය කියන්නේ. ඉතින් ඒක මේ සමාධිය කියත් එක මට්ටම් තියෙනවානේ. මට්ටම් වල බොහොම ඉහළ මට්ටමක්. ඉතින් ඒක දැන් නෑදෑකම් කියන්නෙම උපේක්ෂාවට. ඒක නැති එක්කන කඩගෝසාවට කෑ ගහනද මට අරක තියෙනවා මේක තියෙනවා කියන්නේ අන ගතියක් තියෙන. ඉතින් ඒකට දොස් කියන්නත් බෑ. මොකද හේතුව ඊට ඉස්සෙල්ලා පහු කරන ආපු ධ්‍යාන මේ බොජ්ජංග ටික හරි බරපතලයි. ඉතින් ඒ නිසා ඕනම කෙනෙකුට සතුටක් අසාධාරණ සතුටක් ආමිෂ සතුටක් එන්න පුළුවන්. ඉතින් දැන් යම් කිසි කෙනෙක් භාවනා කරලා එහෙම හරියොත් ඒ අනිවාර්යයෙන්ම ගුරුවරගෙන් බලාපොරොත්තු වෙනවා ආනේ හරි හොඳයිනේ කියලා කියයි කියලා. ඉතින් ඇත්තට මෙහෙම කියලා ටිකක් උනන්දු කරවන්න වටිනවා. මොකද හොඳයි නමුත් හැමදාම ඔක කිය ඉන්න බෑනේ. එතකොට එහිමීට කියනවා දැන් හරි.
ඕක ගැන උපේක්ෂා වෙන්න බලන්න කියලා. අපි ගත්තොත් උදාහරණයක් විදිහට භාවනා කරගෙන ඉනකොට පරියන්කයක් ගමුකෝ. එයා ඇවිල්ලා මේ හොඳට ආනාපානෙන් කරදරයක් නැතුව නැත්නම් ආනාපානෙ සංසිඳිලා වේදනක් නැහැ, හිතවිලිත් නැහැ, පුදුමාකාර වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම ලෝක් වගේ වලාකුළකට ගියා වගේ වැටෙනවා. ඒ වෙලාව ඇත්තටම සතුටක් තියෙනවා. නමුත් මේ සතුට පිළිබඳව වැඩිපුර අතිශෝක්තියෙන් වැඩ කරන්න ගියොත් ওই සතුට නැති වෙන තැන වහ කණ්ඩ හිතෙනවා. කවුරු හරි කැස්සක් ඇවිල්ලා හරි වැස්සක් ඇවිල්ලා හරි මැස්සෙක් වහලා හරි ඔක් කැඩුනොත් අරකට ඉන තරහයි මොකද ඒ තරම්ම මේකට ආසයි. ඔය මැස්ස නාවත් කැස්සේ නැතත් වැස්ස නැතත් ඔක ඉවර වෙනවනේ. එතකොට ඒ අර සමාධියටම ඒක විතරක්ම කකා ඉන්න පුරුදු වෙච්ච එකෙන් හිටියොත් එයාට කවදාකවත් උපේක්ෂා වෙන්න බෑ. ඒක කැඩෙන්න එන කැස්සටත් අරහා සමාන. ඒක කඩන්න එන වැස්සටත් අරහා සමාන. අර ඒක කඩමින් මූණේ වහන මැස්සටත් අරහා සමාන උපේක්ෂාවක්. මදහත් හිතක්. නොසලෙන මනසක්. ඉතින් ඒ ටිකක් අමාරුයි. ඒ ටික කියලා දෙන්නත් අමාරුයි. පිළිගන්නත් හරි තෙපර බානවා කට්ටිය. මොකද හේතුව ඒකටද මම මේ භාවනා කරන්න ආවේ කියලා. නමුත් ඒ දෙක ඉතින් කලවම් කළා තමයි දෙන්නේ. විවේකයක් කාන විවේකයක් කැඩෙනවා. අවිවේකයක් කාන අවිවේකේ එනවා. ওই දෙක අතර කිසිම වෙනසක් භාවනා කරා කියලා වෙන්නේ නැහැ. මේක හරියට දැනගන්නවා. ආස්වාස වෙලාවේ ආස්වාස ප්‍රසවාස වෙලාවේ ප්‍රසවාස කියන වගේ මේ භාවනා කරන්නේ මේ පසද්දයක් ලබන්න සැපක් ලබන්න පසද්ද නැති එක හොඳ නැහැ සමාධිය නැති එක හොඳ නැහැ කියලා තමයි පටන් අරගන්නේ. දැන් මෙන්න මෙතෙන්දි සිද්ධ වෙනවා ඔය දෙකටම අර ජය පරාජය දුකයි සැපතයි හොඳයි නරකයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. ඒක උපේක්ෂාවට එනකොට ආයසරයක් මේකේ නාර අපි කිව්වොත් මුහුදට බහගෙන ගිහිල්ලා දැන් නහය මට්ටම ගිහිල්ලා ගැඹුරට. දැන් ඉතින් ඉල්පි තමයි ඉඳී තියෙනවා. තෙන්න එනකන් නම් මං ගිලෙන්නේ නැහැ මට පොළොවේ අඩිය ගහලා ඉන්න පුළුවන් කියලා අර ලෞකික පාදම මුහුදේ යට පාදම අහුවෙනවා. දැන් සමාධියෙන් පසද්දීට පොඩ්ඩක් ඔය පාදම ගිලිහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ උඩ පැන තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ උපේක්ෂා වගේ යනකොට නහය ගිලෙන මට්ටමට ගිහිල්ලා ආයෙ බිමට ගිහිල්ලා ගැම්ම ගන්න බෑ. ඉතින් යාර ෆ්ලෝටින් එක ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ දෙකම ජය පරාජය දුක සැප ඒ ටික පිළිගන්න වෙනවා කියන එක මේ වෙලාවේ කියලා දෙන එක හොඳ නෑ කියලාත් හිතෙනවා. මොකද ඒ මොනොත් එහෙම කට්ටිය කියාවි මේ ඔච්චර මේ ගේමක් දීලා ෆයිට් එකක් දීලා ජය පරාජය දෙකම පිළිගන්න නෙවෙයිනේ අපි මේ තරඟෙට ගියේ. ඒක අනිවාර්යයෙන්ම ජය පමණක් වෙන්න ඕන කියලානේ. ඒ වගේ එකක් නේ අපි නිවන කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේ එකක් නේ අපි විපස්සනා ඥාන කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේ එකක් නේ අපි මේ 이르දි මේ ප්‍රාතිහාර්ය කියලා හිතාගෙන ඉන්නේ. දැන් බලනකොට මේ දෙකම සමාන වේගන එනවා. ඉතින් එතන භාවනාවක්ද කරන්නේ නැත්තම් මතියේ මතාන්තරේ වෙනස් වීමක්ද සංකල්පවල වෙනස් වීමක්ද කියලා ගත්තොත් අන්න ඒ දෙක පිළිගන්න පුළුවන් ගතිය ඉපදිච්චි තනි දවසේ දරුවගෙත් තියෙනවා. මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි. අපිට දෙකම එකයි. මේ සමාජයේ පාහර නිසා අපිට නිකන් ඔළුව ක්‍රේල් කරලා තියෙනවට ස්ක්‍රිප්ට්ස් කියලා කියනවා. අපි ඔළුවට ස්ක්‍රිප්ට්ස් දාලා තියෙනවා. මෙන්න මේකයි දාදත්ත චරිතය. මේකයි වෙන්න ඕනේ. මෙහෙම කරපන් කියලා කියන එකෙක් ගාවත් එවුව නැහැ. ඔය කරිකියුලම් ලියන ඔක්කොම ඒගොල්ලෝ දර්ශී එකක් පෙන්නනවා. කලකින් බුදු කෙනෙකුත් උපදිනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙහෙම දෙයක් ඇති වෙන්න කොච්චර ධර්ම પરම්පරාවක් ඕනද කියලා. ඔය ඉතිහාසයේ භූගෝලයේ පදාචාරයයි මේ රසායන විද්‍යාවේ භෞතික විද්‍යාවට දෙන්න යන්න බෑනේ. ආනේ ඒ උපේක්ෂා සම්බොජ්ජංගයත් අර කිව්ව වගේම උපේක්ඛා සම්බොජ්ජංගං කෝබික්කවේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසමුප්පාදපස්සී. උපේක්ෂා පිළිබඳව උපේක්ෂා වෙන්න කියනවා. ඒ කියන්නේ උපේක්ෂා වර්ගේ.
ඒක බුදුජානනාංශයේ ඔය මං හිතන්න ලබන සැරේ නිවෙන්නේ නිවීම දේශනාවට සැලසුම් වෙලා තියෙනවායි කියලා. අපි දැන් කරන්නේ සලායතන විභංග සූත්‍රේ. ඒකෙදී පෙන්නනවා උපමාවේ ඇවිල්ලා හරියටම උපේක්ෂාව කියන්නේ සීසෝ එකේ මැද කනුව උඩ වාඩි වෙලා ඉන්න එක. යා එහාට මෙහාට පැද්දෙනක විතරයි වෙන්නේ. ඉතින් ගියාට පස්සේ තේරෙනවා කොනේ ඉඳලා මෙතෙන් එන්න සංසාරේ ආත්ම කීයක් කල්ප කීයක් අපි රණ්ඩු කරලා තියෙන දාට කෙලවරම ගිහිල්ලා වාඩි වෙලා උඩ පල්ලෙහා යන්න දැන් මෙතෙන්ට එනකොට ආපු ගමනේදී හැම හැකියාවක්ම තකතිරුකමක් කියලා තේරෙනවා. හැම චේතනාවක්ම දුකක් කියලා තේරෙනවා. හැම චේතනාවක්ම විනාශ වෙනවයි කියලා තේරෙනවා. එතකොට තේරෙන්නේ එයාට තේරෙන්නේ මේ මැද කණුවේ ඉන්නකොට අනේ මට අන්තට්ටුවක් නැති එක විතරයි වෙනස. මෙතෙක් කරලා තියෙන හැම එකක්ම ওই තණ්හා මාන දිට්ඨි වල පෝෂණය කරලා තියෙනවා කියලා අන්න ඒ තකතිරුකම දැනීමට තමයි දැනීම කියලා කියන්නේ. තමන්ගේ තියෙන ඔලොමොලකම ඔලොමොට්ටලකම ඒක දකින්න මේ කවුරුත් ඇවිල්ලා නඩුවට ගිහිල්ලා වැඩිකාරෝ කරලා නඩුව අහලා නෙවෙයි. තමන්ට තේරෙනවා. කවදාකවත් අදාහ ගන්න බෑ කියනවා. මම මෙච්චරම තකතිරුද කියලා මම මෙච්චරම මෝඩද කියලා මම මෙච්චරම කියාපානවද කියලා මම මෙච්චරම ෂටද කියලා මම මෙච්චරම වංචනිකද කියලා. නමුත් ඒක දැන ගැනීම තරම් සතුටක් බුදුචාන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. බුද්ධමාකාර සතුටක් ඒක. ඉතින් එතකොට කියනවා මේ ඒකත්ත සිත නානත්ත සිත උපේක්ෂාව ඒකත්ත සිත උපේක්ෂාවට යනවායි කියලා. මේ නානා අරමුණු විශේෂ අපදුක විශේෂ ජය පරාජය විශේෂ ආදී විදියට different dimension different facets වෙනගෙන පැතිකර තිබුණු උපේක්ෂාව ඒකත්ත සිත උපේක්ෂාවට එනවා. එතකොට තේනවා හිතලඹතලා කෙරුවා නම් අනිවාර්යයෙන්ම කක්කා. හරි ගියා නම් වැරදිලා. මොකරි වැරදිලා කිව්වනම් හරි ගිහිල්ලා. කියලා මේ සමස්තය කියලා යමක් තියෙනවා ඒක ශූන්‍යයි. ශූන්‍යයි කියන යමක් තියෙනවා සමස්තය. හරි කියන්නේ වැරදි. වැරදි කියන්නේ හරි. ඕක මේ පෙනුම ඒ දර්ශනය 16 ආකාරයට බුදුරජාණන් වහන්සේ ද්විතානුපස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සම්දිස්ථාන 16ක නැත්නම් 16යි කියලා 17ක් වෙන්නත් පුළුවන්. ඒකෙදි මේ පෘථග්ජනයා කියනවනම් මේක ඇත්තේය කියලා ආර්යයන් වහන්සේට ඒක නැත්තේමය. ආර්යයන් වහන්සේ කියනවනම් මේක ඇත්තේමයි කියලා පෘථග්ජනයට ඒක නැත්තේමය. ආර්යයන් වහන්සේනමක් කිව්වොත් මේ ලෝකේ නිවන තියෙනවා. ඒකට ආයේ ඊගාවාත්මට යන්න ඕනේ. පෘථග්ජනයක ඔක තියෙනවා පෙන්නපන්කෝ. කහපාටද ඔක? රවුන්ද? හතරක්ද? නැත්නම් කොරෝනා එක වගේ කොණ්ඩ කැවුමක් වගේද? දැන් බොරු කතා කරන්න දෙන්න එපා. එහෙමනේ ඔය භෞතිකවාදීන් රණ්ඩු කරන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක රණ්ඩු කරන්න වාද කරන්න යයිද? අර ඒ නානත්ත් සිව්පේක්ෂාව දිලා ඒකත් උපේක්ෂාට ගිය කෙනා. එයා දන්නවනේ ඔයමනේ මමත් ඉතර කටමැත දොඩ වුණානේ වාද කරනවනේ රණ්ඩු කරනවා. දැන් මේ විචිකිච්ඡාවල් නැහැ. ආනේ කෙනාට තේරෙන පටන් අර ගන්නවා. මේ උපේක්ෂා කියන තැනට ආවට පස්සේ අපි නොදැනීම, තකතිරකම තේරුම් ගැනීම තමයි දැනීම කියලා කියන්නේ. මේකට කියනවා අවිද්‍යාවට ප්‍රතිභාග වෙනවයි කියලා විද්‍යාව. ඒ කියන්නේ නොදැනීමයි දැනීමයි අතර පරාසයක් නැහැ. නොදැනීම පිළිබඳ දැනීම තමයි දැනීම කියන්නේ. අපි මෙතෙක් කල මොනවද උනේ දැනීමක් කියලා අල්ලගෙන හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර ගමනක්ද අපි ගෙනියන්නේ. ඊට පස්සේ දැන් අවුරුදු 2600ක් මොකද්ද මේ කරගෙන ඉන්නේ? ওই දේ වැටහෙන්නයි ඊට පොඩ්ඩක් මොහොතකට ඉස්සල්ලයි පුදුමාකාර වෙනසක් නේ කොට්ටුරයක් ඒ පැත්ත දැම්ම කන පිට හැරෙවුවා වගේනේ. අන්නේ වගේ වෙනසක් උපේක්ෂාව කෙරෙහි උපේක්ෂාව ගැන කතා කරනකොට විවේකීව කරන්න. ඕක මහා ලොකොට ලබා ගත්තා කියලා ලොකු දෙයක්වත් නැහැ. ඒ තනා කැප කරපු ලබා ගත්ත අනෙකුත් මානසික ගුණ ධර්ම ආධ්‍යාත්මික සියල්ලම නැති උනායි කියලා වෙන වෙනසක් වෙන්නේ නැහැ. අන්තික බණුට ඒ සියල්ලම අවබෝධ කිරීමේ මූල ප්‍රභවය එහෙම නැත්නම් කියන පින පත්‍ය මේ දැන් ඉපදිච්ච දරුවෝ ගාවක් තියෙනවා. අවුරුදු 6ක් විතර යනකම් ඒක තේරෙන්නේ නැහැ. ඌට
තියෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ. 6න් පස්සේ කක්ක වෙනවනේ අපිට. 6 4 තේරෙන්නේ නැතුව යනවනේ මේ ඉගෙනීම කියන කටයුත්ත නිසා. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවලා ගිහිල්ලිවලා මේ ඉගෙනගත්ත දේවල් සේරම ලෞකිකයි බොරුයි කියලා තේරුම් ගන්න ගියොත් කොරෝනා වෙනනම් ඒක භාගයක් පෙන්නවා. සීලම සංවිධානය කියන්නේ බොරු. ඔය කියන හැම මූල ධර්මයක්ම බොරු. වෙන්න තියෙන දේ වෙනවා. ඉතින් ඒක පැත්තකට හොඳයි. ඒ වගේ වෙලාවක බණක් කියන්න හම්බෙච්ච එක. නැත්නම් ඒක හිතකට හිතා ගන්න බැරි තරම් උපේක්ෂා සම්බොජ්ජංගකෝ බික්කවේ භාවේති විවේක නිසිතං. උපේක්ෂාව ලැබුණත් එකයි නැතත් එකයි මොකද ඒක අර මල විපිරලා නැති උනට ඒ ප්‍රභාවයේ තියෙනවනේ ඇතුලේ. එහෙම නැත්නම් මේ පිපුණු මලේ රුව එමල දනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපා හැම මිනිස්සෙක්ම රහතන් වහන්සේ නමක් කියලා හිතා ගන්න. එයා ප්‍රභාකරන් මෙයා අඟුලිමාල මෙයා දේවදත්තයි අනම්මනම් කියලා අපිට ඔය දාගෙන තියෙන උරචක්‍රමාලා ටික බැලුවොත් හැම සංස්කෘතියෙම තියෙන ඔය වගේ කොනේ ඉන බණ්ඩියෙක්. වැරද්දක් කිච්චා ඌට ඇනලා නිකයින්. මෙතෙන්දි ගියාට පස්සේ තේරෙනවා විවේක නිශ්චිතව වන්නකොට විරාග නිශ්චිතව බලනකොට මේ උපේක්ෂාවත් යනවා. නිරෝධ නිශ්චිතං නිරුද්ධ වෙනවා. බොසග පරිණාමී මේක නිවනට යනකොට මේකත් අතහැරලා දාන්න වෙනවා. නිවනට නැමිලා තියෙන්නේ මේක. ඉතින් අන්නේ වගේ උපයාගත්තේ සියලුම වටිනම දේ අතහරිනවයි කියලා කියන්නේ ශක්විති රජකම ලැබලා ශක්විති රජුගේ ඔටුන්නේ තියෙන උඩම තියෙන මිනිකොණ්ඩල කඩලා බිම දාලා පාගනවා. ඉතින් එතකොට තමයි කෙනෙකුට හිතෙන්න තියෙන්නේ අර ධර්මයට අතාරින්න වෙනවයි කියලා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා. එතෙන්ට යනකන් නම් එහෙම වෙන්නේ නැහැ. පෝල් වෝල්ට් එක දානකන් රිටිපයින් කොට රිට අතාරින්න බෑ. කන්ද හෙල නගිනකන් හැරමිටි අතාරින්නේ නැහැ. නමුත් ඒක අතාරින්න වෙනවා කියන එක අපි කාමයේ අතහැරියා. ඊට පස්සේ කාම සංඥාව අල්ලගත්තා. කාම සංඥාව අතහැරියා. රූපය අල්ලගත්තා. රූප සංඥාවක් බාටපත් කරා ඔක්කොම නිකන් කැඳ හැලියක් ඔක්කොම ගොජයක් බව තේරුම් ගත්තා. දැන් ඒකත් අතහැරලා දාපුවම අතාරින්න දෙයක් නැහැ. ඉතින් දැන් සංඥාවන්නේ අතාරින්න. අච්චර මහ ලොකු දේවල් අතාරිනකොට ආපු එක්කනට මේ හාල් මල්ලට ගුල්ලෝ ගැහුවනම් මේ යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලම් විසි කරන්න පුළුවන්. ඉතින් මේ විසි කරන දේකුත් නැහැ මෙතෙන් එනකොට ඔක්කොම විසි කරලා ඉවරයි. ආන්න ඒ ටික මම ඉතුරු කරනවා. ඒ ටික ඉතින් කියලා දෙන්න ඉච්චර වෙලා ගන්න ඕනේ නෑනේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ විදියට ජනකොට ඒ කැපෙන අවසාන මොහොතදී කැපෙන ඒ ආසව ධර්ම සබ්බාසව කියන එක කෙනෙකුට කවදාකවත් හිතා ගන්න බෑ. මෙච්චර ආසාවෙන් තුරුළු කරගෙන තියාගෙන හිටපු මේ ටික තමයි තේරෙන්නේ අන්තිමට බලනකොට අපිට විනය පිණිස කරදරේ පිණිස වින වෙලා තිබිලා තියෙන කියලා. එතකන් අපි අපේ පරම යුතුයකම කියලා ওই ටික තමයි රැකගෙන ඉන්නේ. ඉතින් ඒ ටික වෙන්න පෙර සූදානමක් ඕනේ දර්ශනයක් අවශ්‍යයි. ඒ දර්ශනේ දැනට තියෙනවා කියලා මම වෙලාව හැටියට උපකල්පනය කරනවා. හැබැයි ඒ යෝගේ එන්න ඕන රත් වෙන්න ඕනේ. මේක ගාන්න රත් වෙනකොට අර නියම දර්ශනයත් ඒකට වැටුනොත් මලක් වතුරෙන් උඩට ඇවිල්ලා නෙළුම් මලක් පොට්ටුවක් තියෙන වෙලාව ඉර පෑවුවා වගේ ඔන්න පිපෙනවා. මල උඩට ඇවිල්ලා නැත්නම් ඉර එළිය වැටුණාට පිපෙන්නේ නැහැ. මල එළියට ආවට ඉර එළිය වැටුණ නැත්නම් පිපෙන්නේ නැහැ. ආන්න ඒ සුසංයෝගය මේ භාවනාවට මුලවට සම්බන්ධ වෙච්ච අයට සිතුවැතු ආකාරයෙන් සිද්ධ වේවා ඉෂ්ට සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවලිය સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට අද අවසාන දින පුණ්‍යානුමෝදනාවන් ඉදිරිපත් කිරීමට. ඔව්. මම මුලින්ම ආරාධනා කරනවා පළමු පුණ්‍යානුමෝදනාව සචින්තා මහත්මියට. සචින්තා මහත්මිය අන්මියුට් කරලා පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න. සේවන් කරනායි. හොඳයි. අවසරයි සම්මානයි. ඔව්. නමස්කාර වේවා. ගෞරවනීය
සම්මානයෙන් අවසරයි. ඒ වගේම ගෞරවනීය අන්ත ස්වාමීන් වහන්සේලාගේ නෑනියන් වහන්සේලාගේ සහ සංසභා මණ්ඩපයේ කල්යාණ මිත්‍ර සමන්දරාගෙන්ම අවසර. පුරා දින 10ක් දුරස්ත භාවනා වැඩසටහන 44 සහ 46 යන වැඩසටහන් දෙකෙන් ඉතා දීර්ඝ සූත්‍රයක් වන සබ්බාසව සූත්‍රය පිළිබඳ අපි දැනුවත් වෙමු. ඊමණට යන මගේ සත්‍ය බෝධිපාක්ෂ තුන වඩා නීවරණ යටපත් කරගෙන සතර සම්‍යක් ප්‍රදාන වීර්යයන් තුනේ සත්‍ය සම්පන්න වීම පිළිබඳව දැනුවත් භාවනාව දියුණු කර ගන්න ආකාරය දැනුවත් වන්නේ. දිනපතාම සිදුවන්නා වූ සතිමත් සක්මන හා පාරයන්කය තුළින් භාවනාව බහුලීකృత කරගන්න ආකාරයේද මේ දුරස්ත භාවනා වැඩසටහන් වලින් අපට ලැබෙනා වූ අවදාන හා අනුශාසනා මහත් ශක්තියක් කොට සැලකේ. දහවල් 1-2 අතර සමතහන් පිළිපද කිරීම තුළ අපි වැනි ආධුනිකයන්ට භාවනාව ඉදිරියට සකස් කර ගැනීමට ලැබෙන ලොකු ස්වාමීන් වහන්සේගෙන් හා අන්ත ස්වාමීන් වහන්සේගෙන් ලැබෙනා අනුග්‍රහය අනුශාසන ශක්තිය මහත් ශක්තිය ඒ වගේම ධෛර්යය. දිනපතාම සවස් 4-5 අතර තුල ධර්ම දේශනාව ලැබෙනා වූ ධර්ම ඥානය තුල අපට ලැබෙන අවබෝධය සීමා කළ නැහැ. දිනෙන් දින ඉදිරියට යන්නා වූ නිස්සාරණ පවුලට එකතු වෙන්නා වූ සත්පුරුෂ සේනාවට ලැබෙනා වූ අනුග්‍රහයද ඒ තුලින් ලැබෙන ධර්ම සිසිලසද සීමාව දක්වීමට නැහැ. මේ සියලු අනුග්‍රහයන් ධර්ම අවබෝධය ලබා දෙන්නට මඟ පෙන්වන්නා වූ සියලු දේම ඉෂ්ට සිද්ධ කර ගැනීමට මඟ පාදන්නා වූ අති ගෞරවනීය නමස්කාර වේවා ලොකු ස්වාමීන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. නිස්සරණ වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට උදව් උපකාර කරන අනුග්‍රහය දක්වන සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. මේ කොවිඩ් වසංගතයේ දරුණුවටම යන කාල සීමාවකදී මේ පින්පෙත් සියලු දෙනාටම අනුමෝදන් වීමෙන් සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා. එසේම 46 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ අත්පත් වූ සියලු කුසල් පින් සියලු දෙනාටම නිවන පිණිසම නිවනින් නිවීම පිණිසම හේතු වේවා. ඒ වගේම පරලෝක සුගතගාමී වූ සියලු දෙනාට මේ පින් අපේ අනුමෝදන් වේවා. හැම දෙනාම නිවනින් නිවේවා. තෙරුවන් සරණයි. අවසරයි. තෙරුවන් සරණයි. ඊළඟ අවස්ථාව ධනංජය ධර්මරත්න මහතාට. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම සහ මේ ආරණ්‍ය වාසී සියලුම ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි. අපේ කල්න මිතුරන් එන්න අවසරයි. පළමුවෙන් මේ අවස්ථාව මා වෙත ලබා දුන් ප්‍රියංකා මොල්ලිගොඩ ඇතුළු සංවිධායක මණ්ඩලයට ගොඩාක් පිං. මං හිතන්නේ සියලු දෙනාගේම ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලබා දී තිබෙනවා. මාගේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ ඇත්තටම ස්වාමින් වහන්සේ 2020 දෙසැම්බර් 4 වෙනිදා. මා පළමු වරට මේ දුරස්ත වැඩමුළුවකට සම්බන්ධ වුණේ 16 වෙනි දුරස්ත වැඩමුළුව. ඒකදී තමයි මට හම්බුනේ මේ කළ යුතු දේ මං ගැන කොහොමද මං සොයන්නේ කියන එක. එදා පටන් අද වෙනතුරු මම උදේ නැගිටලා යෝගා අභ්‍යාසයක් කරනවා. ඊට පස්සේ සතිමත් සක්මන කරනවා. ඊට පස්සේ මම පරයන්කයට වාඩි වෙනවා. ඒකෙන් ඇත්තටම මාගේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක වැඩිවීමක් සිදු වුණා වරින් වර. ඉතින් දැනට මම ඉන්න තත්ත්වය ඒකට ගොඩක් උපකාරී වුණා කියලා මම ඉතාමත් සතුටින් කියන්නේ. ඒ වගේම මට අවස්ථාවක් ලැබුණා අපේ චන්ද්‍රරත්න හාමුදුරුවත් අපේ ලොකු හාමුදුරුවන්වත් මුණ ගැහෙන්න නිස්සාරණ වනයේදී. ඒකත් මම ගත්ත ලොකු වාග්යක්. ඉතින් මේ දේ
මාගේ ජීවිතය ලබා දීමෙන් මාහට කලන මිතුරෙකු වීමක් සහ මේ සතිපාසලේ දරුවන්ට සහ වැඩිහිටියන්ට මේ සිදු කරන වූ පුණ්‍ය බලයෙන් නම කියන්න අවසරයි උදීරියගම ධම්මජීව අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් ස්වාමින් වහන්සේට ඊටාම ඉක්මනින් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිස්සරණ වාසී ස්වාමින් වහන්සේලාටත් ඊටමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ප්‍රියංකා මොල්ලිගොඩ මල්කාන්තය ඇතුළු සියලු දෙනාටම මේ දේ ඊටම හොඳින් සංවිධානය කිරීම වෙනුවෙන් උන්ට කාර්ය ශක්තියත් මානසික ශක්තියත් ලැබිලා නිදුක් නිරෝගී සහ නිවනින් සැනසීම ලැබේවා කියලා මා එක හිතින් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඊළඟට ඥානා මහත්මියට අවස්ථාව. ඥානා මහත්මිය අන්මියුට් කරලා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සිල් මෑණිවරුනි, යෝගාවචර මහත්මීනි, සංවිධායක මණ්ඩලයේ සියලු මහත්මීන්ගෙන් අවසරයි. 40 වන දුරස්ථ භාවනාවට අවසන් වන අද දිනයේ අපගේ ප්‍රතිපදාව දියුණු කර ගැනීමට කමඨහන් උපදෙස් ලබා දුන් ලොකු හාමුදුරුවන්ට පළමුවෙන්ම පින් අනුමෝදන් කරමි. ඊට අමතරව වැඩමුළුවට ආරම්භය ලබා දුන් ධම්මකුසල හාමුදුරුවන්ටද පින් දෙමි. දින 5 පුරාම අවශ්‍ය උපදෙස් ලබා දෙමින් කමඨහන් කියවමින් කාලසටහනක් හසුරුවමින් ක්‍රියා කළ සංවිධායක මණ්ඩලයටද පින් අනුමෝදන් කරමි. මගේ පුණ්‍යානුමෝදනාව කෙටි කවි කිහිපයකින් අවසන් කරන්නට අවසර පතමි. උදයම හිරු නැඟ එන්නේ, හවසට හිරු බැස යන්නේ, නිස්සරණය අරහින්නේ, දම් හිරු රැස් විහිදෙන්නේ, ලොකු හිමිගේ ගැඹුරු හඬින් අම්බාසව දිග හරිමින්, ඇසෙන බණක් සූම් මගින් විසිරියයි ගුවන් තලෙන්, විනෝදයෙන් පහකල යුතු ආසව හඳුනාගත යුතු, සති සම්බොජ්ජංගනියුතු මඟ වේ එගොඩට යා යුතු, 340 දිට්ඨිය ඇත පහතබ්බ පෙරමුණේ ඇත, දින 5 අවසන් වී ඇත, එහෙත් නිවන නම් ළඟ නැත. ධම්මජීව හිමි දිගු කල් වැඳබේවා, ධම්ම කුසල හිමිටද පින් අත් වේවා, රාජිකා ප්‍රියංකා හැම සුරකේවා, කෙලවර නිවන් සුව දිනකදී අත් වේවා. අසා සිටි හැමට ස්තුති. තෙරුවන් සරණයි. ඊළඟට නන්දනී මහත්මියට ආරාධනා කරනවා. Great Chief Reverend Sir and all other great venerable sirs, let me pay homage and worship to all. Your invaluable service in Nissarana Vanaya and Satipasala is a celebrity. I adore and I admire it. Your mission is a Herculean task which is very fruitful and constructive for mankind. As a tribute of respect, I would like to express
my gratitude to you all reverences through a poem. Over Nissarana Vanaya, evening star, the brightest star, and a cluster of stars peep out, shining, glittering, and twinkling in the Milky Way, slowly and silently. That beautifies the world, giving a pleasing aroma. That evening star and the cluster of stars acting as a beacon of light. To the wanderer, showing the right path, acting as a physician, giving panacea, medicine, to all ills, giving catharsis, to purify the soul. Evening star and other stars acting as a mentor, showing the difference between ignorance and wisdom, falsehood and truth, mystification and enlightenment. Your radiance, your light, your blessing of Dhamma and truth will wave off hatred, jealousy, and hypocrisy, competition, and selfishness of mankind. Your sacred message will heal the wounds of mankind. You all are guardian spirits. Sprinkle your sacred dew with metta and love. Human souls, dark of the world will disappear slowly, silently, and mindfully. Make the world a blessed place. All the world will be a pleasing and peaceful place. All will love each other and one another. Evening star and other stars shine, shine, and shine. Shine today, shine tomorrow, shine forever. Thank you. Before winding up, let me thank the organizing committee of Satipasala and Mindful Family for their hard work and sacrifice to make this program a success. Special thanks goes to Priyanka Molligoda. She makes this program very neat and handy. And I wish, finally, may the Triple Gem bless you all at an imminent birth of samsara. Thank you. Therwan Saranai. Therwan Saranai. මීළඟ අවස්ථාව චන්ද්‍රා වීරසිංහ මහත්මියට දැන් පුළුවන් පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම මේ මෑතක සහභාගී වුණ මේ ආධුනික යෝගිනිය මේ මගේ අත්දැකීම කවි කීපයකින් මම විස්තර කරන්නම් මේ විදියට. බන මඬුවකට මේ වාරය එළඹුම පිනෙන් බෝසාරය සිහි කර හිමි ගුණ ධම්ම ජීවය දෙන්න කොසවම සාදුකාරය භාවනා කරන්නයි වනයේ නිසරණට ආවේ බැලු බැල්මට පෙනෙනවා පින්වත් භාවේ නන්නන්නට මෙහිදී සංවර භාවේ සාදු සාදු රැක ගමු සතිමත් භාවේ කොහොදන් සැම වෙතන් එළඹුණ අභියෝගේ හද කෙළඹුවා සමිඳුනි සිතුවිලි මාගේ සිත් සත දැනුම පිළිබඳ ඇති බලවේගේ නැති වී යයි මොහොතින් සැමගේ
පිළිකා රෝගයෙන් ඇතිමුත් වී ගත දුබල අසනට ඔබ වහන්සේගේ දම් නිමල නැගී සිටියෙමි වීරිය දරමින් මෙපල සතිමත් උනේමි සෑම විට ලැබුමට නිමල මොහොතින් මොහොත සතියත් ආව වැඩි දවසින් දවස පෙරටම තැබූ අඩි වම දකුණ පෙරටම ගිය ගමන වටි නිදුකින් නිවේවා සැනසුම් ගඟුලේ වැටි දිනෙන් දින සතියද සවිමත් වූවා අද දින සමාධියෙන් ගුවනට පිවිසුවා ඇසෙනා පෙනෙනා සෑමදේ අනියත වූවා අවසරයි කරු ධම්ම ජීව හිමියන් අපහට පිහිටක් වූවා නමදිමි ලොකු ස්වාමීන් වහන්සේගේ පාද අමතක නොකරන් අනෙකුත් ස්වාමීන් වහන්සේලාද දුන්න සුම්තක් සනයට නොයෙකුත් සහයෝග පුදනෙමි සැමට උතුම් නිවනේ කුසලාන තෙරුවන් සරණයි මනස අවසානයි මගේ තෙරුවන් සරණයි ඊළඟට අනුලා සිරිවර්ධන මහත්මියගේ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කිරීම සුරංජනි තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි කියන්නේ 46 වන දුරස්ත භාවනා වැඩසටහන මෙතෙක් අපව ඉදිරියට මෙහෙයවමින් අනුපමය මෙහෙවරක් සිදු කළ ඔබ වහන්සේට පාද නමස්කාර කරමින් වන්දනා කරමි පුණ්‍යානුමෝදනා කරමි අපගේ සිත නැමැති කෙත ප්‍රඥාවෙන් අස්වැද්දීමට ඔබ වහන්සේ කමඨහන් කියන බිජුවට රැගෙන එය කෙත පුරා ඉසිමින් ධර්මදේශනා නැමැති පොහොරින් එය සාරවත් කරමින් මුළු ලොවම සරුකෙත් වලින් පෝෂණය කරන්නට අස්වද්දන්නට ඔබ වහන්සේ අනුගමනය කරන අති දැවැන්ත වූ මහා මෙහෙවර කොයියම් ආකාරයකින් අගය කරන්නද අප කෙරෙහි හටගත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ අස්වද්දන්නට වෑයම් කරන්නේ කෙලෙස් සහිත අසුචි වලින් පිරුණ සිත නැමැති ගවර වලක්මයි මේ සඳහා ඔබ වහන්සේ යොදන උපක්‍රම සහ ශිල්පීය ඥාණය බුද්ධ පුත්‍රයන් වහන්සේ කෙනෙකුගේ දක්ෂකම මොනවට කියා පායිද මේ මට වචනයෙන් විස්තර කළ නොහැකිමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙලොවට දායාද කළ දෙමව්පිය ගුරු උපාධ්‍යාදී උතුමෝද නිවනින් සැනසේවා ඔබ වහන්සේ නිරෝගී සැපයෙන්ම යුතු වේවා දීර්ඝායු වින්දනය කෙරෙත්වා තව මෙවැනි දේ කරගෙන යාම සඳහා අවශ්‍ය කල්යාණ මිත්‍ර උතුමෝම ඇසුරට ලැබේවා ශක්තිය ලැබේවා විරිය ලැබේවා උතුම් නිවනින් සැනසේවා ඔබ වහන්සේ සමග පසුපසින් වඩිනා නිස්සරණ වනවාසී අනෙකුත් ස්වාමින් වහන්සේලාටද එසේම වේවා නම් වශයෙන් කීවත් නොකීවත් ප්‍රියංකා මොල්ලිගොඩ මහත්මිය ඇතුළු මේ සඳහා උරදෙන සියලුම කලන මිතුරු සමූහයාටද නිදුක් නිරෝගී භාවයද නිවනේ සැනසීමද ලැබේවා සැමට තෙරුවන් සරණයි එපමණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඊළඟට චම්පිකා ශාමලී සිරිවර්ධන මහත්මියගේ පුණ්‍යානුමෝදනාව තිලිනිගේ හඬින් පුණ්‍යානුමෝදනාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ජීවිතේම තන ආගපිනි බිනුවන්නේ සත්‍යමත් බාබින් යම් පමණක සිත සැනසෙන්නේ සම්මා ජීව සාමිදුවේ
අවවාද වලින් නිදහස් චින්තන රටාවට ගෙන යාමට අපමණ උපකාරයක් සිදු වේ. ඔබ වහන්සේ ආවරණය කරන විෂයන් ගැන තිබෙන පරිචයන් මෙන්ම ධන ව්‍යවහාරයේ පැවැත්වූ වැකි සරල වූවාට ජීවිතයක් හැඩ කරන බොහෝ දෑ මටත් පුරුදුය. එදා පැවති මගේ නිවසත් එයින් පිරී ගොස් තිබිණි. අපමණ සතුටකින් මේ වැඩමුළුවලට සම්බන්ධ වන්නේ. ඊළඟ වැඩසටහන ගැන සටහන ලැබෙන්නේ කවදාදයි සිතමි. අද පිරි සොම්නසින් යුතුවම ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට සංවිධායක මඩුල්ලට පින් අනුමෝදන් කරමි. ඒ අමා නිවන දුර නොවන මාලිමාවම සත්‍යමත් භවයයි පසක් කරගෙන සිටිමි. ස්තුතියි චම්පිකා ශාමලී සිරිවර්ධන. සුපත්තේවා සුපත්තේ. අපේ සයවන දුරස්ත භාවනා වැඩසටහනේ නිමාව සඳහන් කරන්න මම ගිම්හානේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ 46 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ දින 5ක් පුරා කමඨහන් වාර්තාවලට උපදෙස් දෙමින් කරුණ පහදා දෙමින් සබ්බාසව සූත්‍රය ඇසුරින් ධර්මයේ පහදා දෙමින් නිවන් මඟ ගමන් කරමින් ධර්ම මාර්ගයේ යාමට අපව දිරිගන්වමින් අවවාද අනුශාසනා ලබා දෙන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සරණ වනයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටද දොහොත් මුදුන්ින් නමස්කාර කරමින් අපගේ කෘතඥතාව පුද කරමු. ඔබ වහන්සේලා පතනාබෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට මෙම කුසල්ද හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේට මෙම වැඩසටහන් කිරීමට ශක්තියක් වන සෑම දිනාටම මෙම පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ කුසල් අනුමෝදන් වී සසර කෙටි කරගෙන නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. මෙම දුරස්ත වැඩසටහන් වල සම්බන්ධීකරණ කටයුතු වලට නොමද අයරින් මූලිකත්වය ලබා දෙන ප්‍රියංකා මොල්ලේගොඩ, සුරංජනී වික්‍රමරත්න, චංකමීද සිල්වා, මල්කාන්තිද සිල්වා, චන්ද්‍රිකාද සිල්වා, රාජිකා අගම්පොඩි, උදාරා විජේරත්න, තිලිනි දිල්හානි, මදාරා අමරසිංහ ඇතුළු අප කණ්ඩායමේ සියලු දෙනාටම එමෙන්ම සූම් තාක්ෂණය අපට ලබා දෙමින් උපකාර කරන කමල් තුඩුවගේ මහතාටත් කෘතගුණ සැලකන අතර ඒ සෑම දෙනාගේම සෑම සම්‍යක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වේවා. නිවන් අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. එමෙන්ම මම වැඩසටහන සාක්ෂාත් කර ගැනීමට උරදුන් සියලු දෙනාටම අපගේ ඉමහත් ස්තුතිය පළ කරමු. ඔබ අප සියලු දෙනා අත්පත් කරගත් සියලු කුසල් අප සියලු දෙනාගේම නිවනට උපකාර වේවායි පතමු. අගනා ධර්ම දේශනා මාලාවක් ශ්‍රවණය කිරීමෙන් උකහාගත් කරුණු කාරණා අනුව අපගේ ජීවිතය හැඩගස්වාගෙන මේ උතුම් මාර්ගයේ ඉදිරියට යාමට අප සියලු දෙනාටම හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් 46 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ නිමාව මෙලෙස සනිටුහන් කරමි. ස්වාමීන් වහන්සේ ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. හොඳයි. එත්තාවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.